ගාවිලා කුරුළු ගීත සිසිල් සුළං රැඳි අතරේ පාවෙලා හරි ලස්සන මෙවන් දිනක් සිත් සනසන මෙවන් දිනක් ඔබයි අපට උදා කරන්නේ සමිඳුනේ ඔබයි අපට උදා කරන්නේ සමිඳුනේ. දෙවි ස්වාමිනී මා විනිශ්චය කළ මැනව මේ අධර්මිෂ ජනයා හා මා අතර යුක්තිය පසිඳුව මැනව කපටිය සදාර මිනිසුන්ගෙන් මා මුදාගත මැනව කුමක් හේන්දයක් ස්වාමීනී ඔබ වහන්සේ මාගේ දෙවියෝය මාගේ ශක්තියද වනසේක. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමෙන් අප ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ වරප්‍රසාදයක් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. හැඳින්වීම දේවචනය තුල අප ජීවිතවල බලාපොරොත්තු දල්වා ගනිමු. ඊශ්‍රායෙල් ජනයාට පෞකාර ස්ත්‍රියට නව බලාපොරොත්තු ඇති කර ගැනීමට අවස්ථාව දුන් දෙවියන් වහන්සේ අපගේ ජීවිත තුලද අලුත් බලාපොරොත්තු ඇති කරවන සේක. ඒ බව අදහා ගනිමින් දේවචනය තුල පිරිපුන් ජීවිත ගත කරන යහපත් කිතුණුවන් වන්නට අවසි වරම් පතමින් මෙම උතුම් වූ දිව්‍ය යාගයට බැතෙන් සහභාගී වෙමු. දැත් වැඳ ගන්න දෙනෙත් වස්සා ගන්න. උන්වහන්සේ අද වචනය ඔබට කතා කරනවා පසුගිය දේ සිහි නොකරන්න පෙර වූ දේ ගැන කල්පනා නොකරන්න මම ඔබ තුළ අලුත් දෙයක් කරනවා. එය දැනටම ඉටු වෙනවා. ඔබට පේන්නේ නැද්ද ඒ දේ කියලා? මගේ ආදර පුතේ දුවේ මගේ ආදර අම්මේ තාත්තේ තාම ඔබ ඉඩ දීලා නැත්තේ ඒ දේට? පැරණි දේත් එක්කම ඔබ තාම ඇලී ගැලී එරී ලතැවී නන්නත්තර වෙලාද? ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්නවා ඔබ තුළ අලුත් දෙයක් කරන්න. අද පෞකාර ස්ත්‍රියව මරණ මංචකයට අරගෙන එන තැන ස්වාමීන් වහන්සේ ඇගේ ජීවිතයේ මාවත වෙනවා. ඒ කාන්තාරයේ ජලධාරාව නැති කරනවා. උන්වහන්සේ කියනවා මම ජල මැද මාවතක් ඇති කරලා ඒ සතුරු හමුදාව පහනක තිරයක් ගිලෙනවා වගේ මම මොහොතේ ගිනිබත් කරා විනාශ කරා. ඔබගේ ජීවිතය ඒ පාපයේ වහල්කමින් මුදවලා ගලවලා ඔබට අලුත් දෙයක් කරන්නට ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්නවා. පවුලතුමා කියනවා මම අතාරින දේ මට කුණු කසල වගේ ස්වාමීනි. ඔබ වහන්සේ වගේ දැනගැනීමේ විශිෂ්ටතාවය නිසා මට වාසියක් විච්ච දේ මට අවාසියක් පමණක් නෙමෙයි ඒ අතාරින දේ මට කුණු කසල. බල්ලෙක් වමනයට යනවා වගේ ඒ වමාරපු දේ ආයි තරුමල්ල ලෙවකකා කන්න තරම් අසික්කිත කමක සමහර වෙලාවට මම හිර වෙලා ඊරියෙක් මඩටම යනවා වගේ ඒ අතැරපු මඩ ගොහරට ආයිත් මම ගියාද? ඒත් ස්වාමීන් වහන්සේට බලාපොරොත්තුවක් තියෙන ඔබ ගැන. එනිසා මේ චතාරිකේ පස් වෙන විරිදින ස්වාමීන් වහන්සේත් එක්ක ගැඹුරු අත්දැකීමකට යන්න, ඔබගේ පාපය පිළිගන්න, දුබලකම අයිති කරගන්න ස්වාමීන් වහන්සේගේ ආදරය අදහගෙන අපි මෙසේ සමාවිල්ලා යාඥා කරමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි.
සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් තිකන්නේ මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සිළු බල ඇති දෙවි ස්වාමීන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ස්වාමීනි කරුණා කළ මැනව. ස්වාමී කරුණා කළ මැනව. ක්‍රිස්තුනි කරුණා කළ මැනව. ක්‍රිස්තුනි කරුණා කළ මැනව. ස්වාමීනි කරුණා කළ මැනව. ස්වාමී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්ස අපගේ දුබල ඇදීම පිළිගැනීමට කරුණා කළ මැනව. අප මෙන් මරණයට පවරා දුන් ඔබ පුත්‍රයාණන්ගේ ප්‍රේමය හා සමාන ප්‍රේමයකින් අපද දැල්වී ශ්‍රද්ධාවෙන්ද සෙනෙහසින්ද යුතුව නිරතුරුව ඔබ වහන්සේ සොයමින් දිවි ගෙවීමේ භාග්‍ය අපට උදා කර මැනව. මේකෙද භාෂුදාත්මයන් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින්නා වූද රාජකම් කරන්නා වූ වහන්සේගේ පුත්‍රයාණන් සමග ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. පළමුවන දේව ප්‍රකාශනය යෙසායා දිවසිවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. නැවත දස් කම්පා මාගේ සෙනගට ජලය ලබා දෙන්නෙමි. බොහෝ ඉහතදී සමිධානෝ මුහුද මැදින් මහා ජලය මැදින් පාරක් සෑදූසේක. එහි බාලවත් හමුදාවක්ද රථවාහන හා ආශ්‍රයන්ද එතුමානෝ විනාශ කළසේක. ඔහු නැගිටිය නොහැකිසේ එහි වැටුණෝය. පහන් තිරයක දැල්ල නිවී යන්නක් මෙන් ඔහු නැති වී ගියෝය. එහෙත් සමිධානෝ මෙසේ වදාරනසේක. පසුගිය දේ සිහි නොකරන්න. පෙර උදේ ගැන කල්පනා නොකරන්න. බලන්න මම අලුත් දෙයක් කරන්නෙමි. එය දැනුදු ඉටු වෙයි. නුඹලාට එය නොපෙනේද? මම කාන්තාරයේ පවා මාර්ගයක් සාදා එහි ජලධාරා ඇතිවන්නට සලස්වන්නෙමි. මා විසින් තෝරා ගනු ලැබූ මාගේ සෙනගට වතුර දෙන පිණිස මා කාන්තාරයේ ගංගා ගලා යන්න සැලසූ නිසා හිවලුන්ද පැස්බරුන්ද ඇතුළු වන සත්වයෝ මට ගෞරවය කරන්නෝය. ඔව්හු මා උදෙසා මා විසින් මවන ලද සෙනගය. ඔවුන් මට ප්‍රශංසා කරනු ඇත. දේව වචනය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිධානෝ අප උදෙසා ඉමහත් දේ කළසේක. සමිධානෝ අප උදෙසා
ඉමහත් දේ කළසේක. සමිදානෝ අපෝදේසා ඉමහත්දී කළසේක. සමිදානු අප මුදා සියුනට ගෙනා කාල අපට එය සීනයක් මෙන් විය. එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු, ප්‍රීතියෙන් ගී ගායනා කළෙමු. එවිට සමිදානෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළසේකයි විජාතියෝ කියන්නට ගත්හ. සමිදානෝ අපෝදේසා ඉමහත්දී කළසේක. සමිදානෝ අපෝදේසා ඉමහත් දේ කළසේක. එබැවින් අපි සන්තෝෂ වමු. සමිඳුනි, අපේ සිරකරුවන් දකුණු දිශාවේ ගලා යන ඇලදොලමෙන් අපට යලි ගෙන දුන මැනව. සමිදානෝ අපෝදේසා ඉමහත්දී කළසේක. දුකින් කෙත වපුරන්නෝ තුටින් අස්වැන්න නෙලා ගන්නෝය. ඔහු වීමලු රැගෙන කඳුළු සලසලා පිටත්ව ගිය නමුත් තම ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් පිනපිනා ආපසු ප්‍රීතියෙන් පිනපිනා ආපසු සමිදානෝ අපෝදේසා ඉමහත්දී කළසේක. දෙවන දේව ප්‍රකාශනය ශුද්ධ පාවුලතුමන් විසින් පිලිප්පවරුන්ට ලියන ලද හසුනින් කොටසකි. එතුමා එපමණකුත් නොවේ, මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ දැනගැනීමේ විශිෂ්ටතාවය නිසා ඒ සියල්ල අවාසියකැයි ගණන් ගතිමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව, ඒ සියල්ල කුණු කසලයයි සැලකමි. මාගේ කැමැත්ත නම් ක්‍රිස්තුස් වහන්සේ අත්කර ගැනීමත් උන්වහන්සේ හා ඒකාබද්ධ වීමත්ය. ව්‍යවස්ථාවෙන් වන මාගේ දමිටුකම නොව, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහීම කරන කොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් වන දමිටුකම ලබා ගැනීමය. මට ඕනෑ එකම දේ නම් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා උන්වහන්සේගේ පුනර්ජීවනයේ බලය දැන ගැනීම හා ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට සමාන වීමෙන් උන්වහන්සේගේ දුක් වේදනාවලට පංගුකාර වීමත් යම් අන්දමකින් සම්පූර්ණ වී සිටින බවත් මම නොදනිමි. යමක් පිණිස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මා අත්කරගත් සේක්දේද ඒ දේ අත්කර ගැනීම පිණිස මමත් වීරියෙන් දුවමි. සහෝදරවරුනි, මම තවමත් ඒ දේ අත්කරගෙන ඇතැයි නොසිතමි. එකම දෙයක් මට වැදගත්ය. පසුගිය දේ අමතක කර දමා ඉදිරියේහි තිබෙන දේ දෙස නෙත් යොමා ක්‍රිස්තුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේ දෙන්නට අදහස් කරන ස්වර්ගීය ත්‍යාගය ලබන පිණිස
දිනුම් කනුව කරා මම දුව යමි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් ජයනන්ද. කරු පැසසොම් නීතිහි මිවේ ගැලවුම් කරු කිතු සමිදේ. නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් ඉවත දමා අලුත් සිතක්ද අලුත් මනසක්ද නුඹලාටම සලසා ගන්න. ගරු පැසසොම් නීතිහි මිවේ ගැලවුම් කරු කිතු සමිදේ. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබ සමගද වනසේක්වා. ජාම්තුමන්ගේ සුදු සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ඒ ජේසුස් වහන්සේ ලුව් කන්දට වැඩම කළසේක. අලුයම උන්වහන්සේ දේවමාලිගාවට වැඩියසේක. මුළු සෙනග උන්වහන්සේ වෙත පැමිණියහ. උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට උගන්වා වදාළසේක. එවිට විනයදරයෝ හා පරිසිවරු කාමමිත්‍යාචාරයේ හැසිරෙද්දීම අසූශ්‍රියක ගෙනැවිත් ඔවුන් මැද සිටුවා. ගුරුදේවේනී මේ ශ්‍රිය කාමමිත්‍යාචාරයෙහි යෙදී සිටියදීම අල්ලා ගන්නා ලදී. මෙබඳු අය ගල්ගසා මරන්නට මෝසස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අන්න කර ඇත. ඒත් මැය ගැන ඔබ කියන්නේ කුමක්දැයි උන්වහන්සේගෙන් ඇසූහ. ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂා කර උන්වහන්සේට වරද තබන්නට කරුණක් සොයා ගන්නාටියනි. ඒත් උන්වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියුසේක. ඔවුන් උන්වහන්සේගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී උන්වහන්සේ කෙලින් සිට ඔවුන් අමතා ඔබ අතරින් පවක් නැති තැනැත්තා පළමු කොට ඇයට ගලක් ගසන්නයි වදාරා නැවත නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියුසේක. ඔවුන් ඒ වචන ඇසූ විට වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකිනෙකා බැගින් යන්නට ගියේය. ඉතුරු වූයේ ජේසුස් වහන්සේද ඒ ශ්‍රියද පමණකි. ජේසුස් වහන්සේ කෙලින් සිට ඇයට කතා කොට ශ්‍රිය ඔහු කොහේද කිසිවෙකු ඔබට වරද තැබුවේ නැද්දැයි ඇසුසේක. ස්වාමිනී නැතයයි කීවාය. මමත් ඔබට වරද නොතබිමි යන්න මින් පසු තවත් පවු නොකරන්නැයි උන්වහන්සේ ඇයට වදාළසේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි දේව වචනයට පහර ගහන්නේ කෙලින්ම යක්ෂයාම තමයි. අපි චතාරිකේ ගැඹුරු ගමනකට යන්නේ මේ පස්වෙනි ඉරිදින ඊළඟ ඉරිදා ඇවිල්ලා ගොක් ඉරිදා. එතකොට මේ ගලාගෙන යෑමේ අද දවසේ වචනේ අතිශයින් වැදගත්. එතකොට ඒ වචනය අද මිසමට ඇහෙන්න විදියක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි ඉන්ටර්නෙට් ඔක්කොම බ්ලොක් කරලා නිසා හැමෝම දන්නේ VPN කතන්දර. ඉතින් ඒගොල්ලන්ට ඒ වචන ඇහෙන්නේ නැහැ. අපි බලමු මොකද කරන්නේ. අන්තර්නීතිය අයින් වුණායින් පස්සේ අපි ආයිත් මේ වචනයම අරගෙන කතා කරන්න වෙනවා මොන 40 දවස් ඇතුළත හරි. මොකද ඒ තරමට වැදගත් අද දවසේ වචනය. ඒ කියන්නේ එක ගලාගෙන යෑම ගොඩනැග ගන්න. ඉනිමගක ඉනි වගේ උඩට නගින්න තියෙන තැනක්. ඉතින් උන්වහන්සේ කතා කරගෙන එද්දී දැන් පාලුකරේ මිසරේ පාලුකරේ උන්වහන්සේ දවස් 40ක් ඉඳලා පුත්‍රභාවය තුළ උන්වහන්සේ අරගල කරලා ඊට පස්සේ උන්වහන්සේ තාබෝර් කන්දේ දෙවියන් වහන්සේ විදියට ස්වාමින් වහන්සේගේ දේවත්වය ප්‍රකාශ කරලා උන්වහන්සේ මේ ගමන අරගෙන ඇවිල්ලා අද උන්වහන්සේ කතා කරන්නේ
මහා දයාවක් ගැන. ඔබගේ ජීවිතයේ U-turn එක ගත්තයින් පස්සේ ඔබගේ ජීවිතයේ වෙනස ඇති කරගත්තයින් පස්සේ ඔබට ඉන්න ඕන විදිහක් තියෙනවා. ඔබ මිසරේ විප්‍රවාසයේ මගේ ආදර ප්‍රේමයන් තියෙන බයිබලයේ ප්‍රධාන විප්‍රවාස දෙකක් තියෙනවා. දැන් කීපයක්ම තියෙනවා. එතන අපි දකිනවා මිසරයේ ඉන්න කාලේ එයාලව දෙවියන් වහන්සේ රතු මුහුද මැදින් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ පාලු කරේ දවස් 40ක් අවුරුදු 40ක් ඉඳලා පොරොන්දු දේශයට එක්කගෙන යන්නේ. එතකොට ඒ ගමන ඇතුළත ස්වාමීන් වහන්සේ යාලව හදපු ගොඩනගපු විදියක් තියෙනවා. ඒතර ඒ මිසරයේ වහල්කමෙන් එතර වෙච්ච අත්දැකීමක්. එතකොට රතු මුහුදෙන් එතර වෙනවා කියලා කියන්නේ ඒක ජලය හරහා යෑමක්. දැන් මේක කොහොමද දැනන අපිට සම්බන්ධ වෙන්නේ? අපි පුංචි පොඩි පැටියෙක්ව බෞතිස්ම ස්ථාපනය කරද්දී පියාණන්ගේද පුත්‍රයන්ගේ ශුද්ධාත්මයන්ගේ නාමයෙන් කියලා වතුර දාද්දී ඒ බෞතිස්මේ වතුර වෙන්නේ මොකක්ද? බෞතිස්මේ වතුර වෙද්දී ඒ කියන්නේ අර මරණය කියන රුදුරු නිම්න මැද උන්වහන්සේ මාවතක් හැදුවා. ඒතර බෞතිස්මය කියන්නේ ඒ රතු මුහුදෙන් එතර වුණා වගේ මුහුද හරහා ගියා වගේ ස්වාමින් වහන්සේ මාවතක් වෙච්ච අත්දැකීම. දැන් මේක අද පළවෙනි කියවීමේ අපි දකින්නේ එයාලා මිසරයේ විප්‍රවාසයේ ඉන්නව නෙමෙයි. එයාලා ඉන්නේ බැබිලෝනියාවේ විප්‍රවාසයේ. මිසරයෙන් පස්සේ අවුරුදු සතවර්ෂ කීපයකට පස්සේ බැබිලෝනියාව යාලව අල්ලගත්තා. එතකොට බැබිලෝනියාව අල්ලගත්තේ එතකොට එතනදී දැන් යෙසායා පොතේ පරිච්ඡේද 66ක් තියෙනවා මගේ ප්‍රමාණයට. 66 කොටස් තුනකට කඩනවා. අපි කියනවා මුල් කොටස ප්‍රොටෝ අයිසායා කියද්දී ඒ කියන්නේ විප්‍රවාසයට යන්න ඉස්සෙල්ලා දිවසිවරයා කියපු අනතුරු වැඟවීම. ඊට පස්සේ ඩියුට්‍රෝ අයිසායා කියන්නේ මිසරේ විප්‍රවාසයේ ඇතුලේ ඉන්නේ නැද්දි බැබිලෝනියාවේ විප්‍රවාසයේ ඇතුලේ ඉන්නේ නැද්දි ස්වාමීන් වහන්සේ කතා කරන දිරි ගැන්වීමේ වචන. අවසානයේ ට්‍රිටෝ අයිසායා කියලා කියනවා විප්‍රවාසයෙන් පස්සේ යාළුවා නිදහස ලැබුණයින් පස්සේ දිවසිවරයා කතා කරන වචනය. එතකොට අද මේ වචනය කතා කරන්නේ යෙසායා 43 කියලා කියන්නේ යාළුවා මිසරයේ ඇතුලේ ඉන්නකොට ඒ කියන්නේ සමාවෙන්න මිසරේ නෙමෙයි බැබිලෝනියාවේ ඇතුලේ ඉන්නකොට විප්‍රවාසයේ ඇතුලේ ඉන්නකොට පීඩිත ජනතාවට උන්වහන්සේ කතා කරන වචනය. දැන් මේක සම්බන්ධ වෙන විදිහක් තියෙනවා. දැන් එදා බැබිලෝනියාව විප්‍රවාසගත බැබිලෝනියාව අල්ලගත්ත හිර කරා. හැබැයි අද ඔබ මාව පුතේ හෙන්රි එන්න රජ කෙනෙක්ගේ නමක් නේ එන්න. හිර වෙනවා කියලා කියද්දී ෆාදර්ට පොලිස් ගැටයක් දාන්න. හිර වෙනවා කියන්නේ තේරුණාද කියන එක? ඒ කියන්නේ තමුන් වහලෙක්. එතකොට තමුන්ට දේවල් කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. හිරවීමක්. දැන් මුලින්ම මිසරේ වහල්කමක්. බැබිලෝනියාවේ වහල්කමක්. ඔබගේ මගේ බැබිලෝනියාව මිසරේ නෙමෙයි. අපි රජයේ වහල්කමක් තියෙනවා ඒක නම කතන්දරයි. ඒක අමතර ගත්තාම ඒ වහල්කමට අමතරව අපේ ජීවිතේ හිර වෙච්ච තැනක් තියෙනවා. සමහරට ඒක කාමයක්, රාගයක්, ඇබ්බැහිකමක්, බීමත්කමක්, කේන්තියක්, වෛරයක්, තරහක්, හිරවෙච්ච තමුන්ගේ හිරවෙච්ච ගතියක්. කියන්නේ ඒක ඔබ වහල් කරනවා. ඒ කියන්නේ තමුන් නිදහසේ ඉන්න දෙන්නේ නැහැ ඔබට. ස්වාමීන් වහන්සේ කතා සංකේපදේ. ඒ වහල්කම ඇතුලේ ඉන්නේ නැත්තේ. ස්වාමීන් වහන්සේ කතා කරන වචන. ඒතකොට අද මේක ලස්සනට සම්බන්ධ වෙන්නේ අද පෞකාර ස්ත්‍රිය ඒ කියන්නේ එයා කාමයේ හැසිරෙද්දීම අල්ලගෙන ඉන්නේ. එයා ඒ පාපයේ හැසිරෙද්දීම බලන්න ඒ සමාජයේ අද වගේ නෙමෙයි. අද ගල් ගහන්නේ Facebook එකේනේ. අද ගල් ගහන්නේ ෆොටෝස් දාලානේ. නමුත් එදා ගල් ගැහුවේ කෙලින්ම ගල්ම ගැහුවා. මරලම දානවා වුණොත්. ඒ ඔක්කොම දැනගෙන මේ මිනිස්සයා එක පුද්ගලයෙක් එක්ක හරි නැත්නම් වෛශ්‍යාවක් විදියට ගොඩාක් දෙනෙක් එක්ක හරි පාපේ හැසිරෙන්න ඒ කියන්නේ ඒක දැන අච්චර දඬුවමක් තියෙද්දි යා පාපෙට වැටෙනවා.
අපි දන්නවා නිකටින් බැඳිලා පෙනහැල්ල නන්නත්තර වෙනවා කියලා. ඒත් සිගරට් බොනවනේ. අපි සිරෝසිස් ඇදිලා අග්මාව දිය වෙලා මැරෙනවා දැනගෙන නැද්ද? ඒත් බොනවනේ. කේන්ති ගියාම කරගත තින් වින්නැයල් දැනගෙනම තමයි කේන්ති යන්නේ. ඒ මොකද්ද මේකට කියන්නේ අපි වහල්කමක්. ඒකට මට ඕනේ. ඒකයි පවුලතුමා කියන්නේ රෝම 7 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ කතා කරලා කියනවා බලන්න මා කරන දේ මටම නොතේරේ. ඒ පවුලතුමා කරන දේ යාට තේරෙන්නේ නැත්නම් අපිට තේරෙන්නේ නැද්ද? මා කරන දේ මටම නොතේරේ. මා කරන්නේ මා කරන්නට කැමති දේ නොව මා ද්වේෂ කරන දේ. එබැවින් 17 එබැවින් මා කරන දේ කරන්නේ මා නොව මා තුළ ඇති පාපය වේ. මා තුළ එනම් මාගේ මිනිස් ගතිය තුළ කිසි යහපතක් නැති බව දනිමි. මන්ද යහපත කිරීමට කැමැත්ත ඇතත් මට ඇතත් එය ඉටු කිරීමට ශක්තියක් මට නැත. 20 මා ඉදින් මා කරන්නේ මා අකමැති වෙන දේ නම් ඒ කරන්නේ මා නොවේ මා තුළ ඇති පාපයයි. එබැවින් යහපත කිරීමේ කැමැත්ත මට ඇති අතර නපුර මාණ්ඩු මගට පොළඹවන්නේ යන ප්‍රතිපත්තියක් මට පෙනේ. මගේ ඇතුලේ මොකක් හරි අවුලක්. ඇතුලේ මොකක් හරි අවුලක්. ඒ කියන්නේ මම වහල් වෙච්ච මේක අඳුර ගන්න මගේ ප්‍රේමන්තේ. මම අපි හැමෝගෙම තියෙන අයම දෙයක්. අපි හැමෝගෙම තියෙනවා. ඒ කියන්නේ තමුන්ට පාලනයක් නැතුව තමුන් වැටෙන තැනක්. හැබැයි ඒක පටන් ගත්ත එතන නෙමෙයි. පටන් ගත්ත තැන මගේ choice එකක් තිබුණා. ඒකට මම වැටි ගිහලා දැන් හිර වෙච්ච තැනක. ලෙමුත් මේක සමහර චූටි කාලේ ඉඳන් එන ප්‍රශ්නයක්. දැන් ඒක ඔබගේ මගේ වහල්කම. උන්වහන්සේ කතා කරනවා අද පළවෙනි කියවීමේ මේ වහල්කම ඇතුලේ බැබිලෝනියා විප්‍රවාසය ඇතුලේ ඉන්න ජනතාවට උන්වහන්සේ මෙහෙම කතා කරනවා. බොහෝ ඉහතදී සමිදානෝ මුහුද මැදින් මහා ජලය මැදින් පාරක් සැදූ සේක. ඒ කියන්නේ පාරක් නැති තැන උන්වහන්සේ පාරක් ඇති කරා. මේක කරන්න පුළුවන් උන්වහන්සේට විතරයි. මගේ ආදර ප්‍රේමන්තනේ සමාජයට මට අපිට හිතා ගන්න බෑ මේකෙන් කොහොමද ගොඩ එන්නේ? මේ හිර වෙච්ච තැනින් එන්නේ කොහොමද? මේ තේරුම් ගන්න බැරි තැනදී ඒකයි මම කිව්වේ මේ වචනේ අතිශයින් වැදගත්. උන්වහන්සේට පුළුවන් පාරක් හදන්න. හිතා ගන්න බැරි තැන්. උන්වහන්සේට පුළුවන් ඒ දේ කරන්න. මේ ඉරිදා උන්වහන්සේ ඒ බලාපොරොත්තුවයි ඔබට මට දෙන්නේ. උන්වහන්සේ කතා කරලා කියනවා බැබිලෝනියාවේ ඇතුලේ ඉන්න ජනතාවට බොහෝ එහි බලවත් හමුදාවක්ද රතවාන හා අශ්වයන් එතුමානෝ විනාශ කළසේක. ඔහු නැගිටිය නොහැකිසේ එහි වැටුණෝය. පහන් තිරයක දැල්ල නිවි යන්නක් මෙන් ඔහු නැති වී ගියේ. ඒ කියන්නේ පහන නැතිලා නිවෙනවා වගේ නැති වෙලාම ගියා. දැන් මේක මිසරේ ඉන්න සමාවෙන්න බැබිලෝනියාවේ ඉන්න අයට උන්වහන්සේ මතක් කරනවා. මම අවුරුදු 7 වර්ෂ කීපයකට ඉස්සෙල්ලා මිස්රයෙන් මම ගෙනාපු විදිය. මගේ ආදර ප්‍රේමන්තනේ ඔබගේ මගේ ජීවිතයේ හිස්ටරි එකක් තියෙනවා. ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය තුළ ස්වාමීන් වහන්සේ ඔබ මාව අරගෙන ආව විදියක් තියෙනවා. මේ විදිය මතක් කරගන්න. හැරිලා බලන්න නතර වෙන්න. ඒකේ ඒ කාලවල සමායක බලා ඉගෙන මාව උන්වහන්සේ කඩලා බිඳලා අරගෙන ආව විදිය සමහර තැන්වල මේක මතක් කරගන්න. දැන් ඔබ ඉන්න වහල්කමේදී මාව අතනින් අරගෙන ආවේ. ස්වාමීන් වහන්සේ මෙතනින් මාව අරගෙන එනවාමයි. මගේ ආදර ප්‍රේමන්තනේ මේ පසුබිමේ බලන්න අද උන්වහන්සේ සුවිශේෂයේ කතා කරන දෙයි. ඒත් ජේසුස් වහන්සේ ඔලිව් කන්දට වැඩම කළසේක. අලුයම උන්වහන්සේ දේව මාලිගාවට වැඩියසේක. මුළු සෙනග උන්වහන්සේ වෙත පැමිණිය. උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට උගන්වා වදාළසේක. එවිට විනයදරව පරිසවරු කාමමිත්‍යාචාරයේ හැසිරෙද්දීම අසු කාන්තාවක් ගෙනවික ඔවුන් මැද සිටුවාය. මගේ ආදර ප්‍රේමන්තනේ දැන් මේ වචනේ තමයි ජෝක් ගතියකුත් තියෙනවා. කාමමිත්‍යාචාරය හැසිරෙද්දීම අසු වෙනයි කියලා කියන්නේ. දැන් ඒ කියන්නේ ගේ ඇතුළට ගිහිල්ලා දොර වහගත්තයින් පස්සේ එළියට එනකන් ඉඳලා අන්න අල්ලගත්තා නම් ඒක වෙනවා. කාමමිත්‍යාචාරයේ යෙදීම අසුනා කියන උන් ටික බලන් ඉඳලා තියෙනවා. තේරුණාද කියන එක? ඒ කියන්නේ කිසිම හැඟීමක් ඇවිල්ලා නැහැ.
ඒක සමහර තලු මර බලලා නැද්ද? ඒ වෙලාවෙම අල්ලගෙන එනවා. ඊළඟ ජෝක් එක තමයි කොල්ලකෝ පිරිමියකෝ මිනිහා ගැන අදහසක් නැහැ. මිනිහත් ගලක් අතේ තියාගෙන නැති දෙන්න. තේරුණාද කියන එක. මගේ ආදර ප්‍රේමන්තේනි. දැන් එතනදී දැන් බලන්න මේ කට්ටි තුනක්. කාන්තාව ඉන්නවා, ජේසු ඉන්නවා, ගල් ගහන්න ආව පරිසිවරු විනයදරයෝ ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම ඉන්න දේවමාලිගාවට උදේ. ඔක්කොම පල්ලියට එන්නේ. පල්ලියට එන්නේ කොහේ ඉඳන්ද? එක එක්කෙනා එන්නේ එක එක තැන්වල ඉඳන්. තේරුණාද කියන්නේ? එක්තරා විදියකට මෙහෙම ඇඳිලි නීතිය දාලා පූජා කැන්සල් කරන වෙන එක එක්තරා විදියකට හොඳයි. එක්තරා විදියකට. තේරුණාද කියන්නේ? එන්නම් වාලේ නකට. අපිට මොනව මතක් වෙන්න ඕනේ පූජාව. ඒ කියන්නේ ඒකේ තියෙන අගය. චුටි පොඩි නං. 0.0.0.01ක පොසිටිවිටි එක පොසිටිව් ගතියක් තියෙනවා. ඕකේ. තේරුණාද කියන එක? ඒ කියන්නේ නැත්නම් ඉරිදා එන්නම් වාලේ එනවා. අරයත් යනවා. එන ආවට මුකුත් වෙන්නෙත් නැහනේ. ආවෝ ලැබෝ ගියෝ කතෝලිකෝ නේ. කිසි මෙලෝ රහක් නැති ගතියක් තියෙනවා. ඒ රහ දැනෙන්න පොඩ බඩගින්නේ තිබ්බම තමයි ඒකේ රහ දැනෙන්නේ. කෙසේ වෙතත් දැන් මේ හැමෝම පල්ලියට එන්නේ, දේවස්ථානයට එන්නේ. දේවස්ථානයට එන්නේ කොහේ ඉඳන්ද? සෙට් එකක් ඔත්තු බල ඉඳලා එන්නේ. තේරුණාද කියන එක? දැන් ඒගොල්ලෝ නම් ඒ අසභ්‍ය දර්ශනය දැක්කේ ඒ ලයිව් නේ. තේරුණාද? අපි ගොඩාක් කට්ටිය පූජාවට එන්නේ සමහරවිට රෑ ඉන්ටර්නෙට් වල ඕවා බලලානේ නේද? ඒ කියන්නේ නේද? ඒවා ඔක්කොම ඒ කියන්නේ රෑ මම කොච්චර ලෑස්ති වෙනවද පූජාවට? දැන් මේ හෙට පූජාවට දෙවියන් වහන්සේ හමු වෙන්න එනවා කියලා කොච්චර ලෑස්ති වෙනවද මගේ ප්‍රමාණයෙන්. ඒතර ඒ කාන්තාව පාපයේ හැසිරෙනවා. ඒක අදහස් කරන්නේ මගේ ආදර ප්‍රමාණයෙන් පෞල් ජීවිතයේ අඹුසැමි සම්බන්ධතාවය අවුලක් ගැන. තේරුණාද? එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔබ ජීවිතයේ අඹුසැමි සම්බන්ධතාවයේ කිසිම පාපයක් නෙමෙයි. ඒක ඔබ සෙනසුරාදා රාත්‍රියේ එහෙම හිටියත් ඉරිදා පූජාවට එන එකේ ප්‍රශ්නයක් නැහැ. ඒක අසභ්‍ය දෙයක් නෙමෙයි. උත්තර මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. මේ වගේ මනක්කල්පිත විකාර තියෙනවා මිනිස්සුන්ගේ ඔළුව ඇතුලේ. තේරුණාද? ඉතින් ඒක ලස්සන දෙයක්. ඔබට ලස්සන දෙයක් කැප කරන්න පුළුවන්. යහපත් දෙයක් කැප කරන්න පුළුවන්. ඒක කැපකිරීමක් තේරුම් ගැනීම එක්ක කරන. ඒක වෙනම දෙයක්. හැබැයි පාපයක් නෙමෙයි. දැන් මම කතා කරන්නේ මේ පැත්තක් නෙමෙයි. දැන් මේ මිනිස්සු මොකක්ද කරන්නේ? මේ මිනිස්සු එතනට දේවස්ථානයට එන ඩිස්පොසිෂන් එක අතුලාන්තය බලන්න. ඔබ මම දේවස්ථානයට එන්නේ කොහමද? ජේසු මොකද කරන්නේ? ඒ කාන්තාව පාපයේ හැසිරෙද්දී අනිත් මිනිස්සු ඔත්තු බලද්දී වරදක් අල්ලගන්න හොයද්දී අපි කී දෙනෙක් පල්ලියේ ඉන්නවද? කී දෙනෙක් තමුන් සප්‍රසාද වහන්සේ ඉස්සරහා ගිහිල්ලා මගේ ආදර ප්‍රේමන්තනි අනේ ස්වාමීනි මගේ පාපය කියන වෙලාවේ අන්න අරුන් දෙන්න කතා කර ඉන්නවා. අන්න මෙතන සිගරට් කොට තිබුණා. අන්න අතන මේව කරනවා. අන්න අතන දේවස්ථානයේ මේව. දේවස්ථානයට හරිය විදිහට හැසිරෙන්නේ නැහැ. දේවස්ථානයේ මේව. දේවස්ථානය. ඊට වඩා ලොකු දේවස්ථානයක් මෙතන තියෙනවා. ඒ දේවස්ථානය ගැන කල්පනා කරන්නේ නැහැ. පල්ලියේ මේව කරනක. පල්ලියේ අම්මෝ පල්ලියේ. මගේ ආදර පිමන්තිනේ. උන්වහන්සේගේ මන්දිරේ උන්වහන්සේ බලාගන්න. මුලින් ඔබගේ මන්දිරේ බලාගන්න. හරි දක්ෂයි හැම තැනම කුණ හොයන්න. හැම තැනම. තේරෙනවද? පැරිස් ප්‍රීස්ලා ගොඩකුත් ඉන්නවනේ. මම අපේ පල්ලියේ නෙමෙයි මං කියන්නේ අනිත් පල්ලි වල. පැරිස් ප්‍රීස්ලා ගොඩාක් ඉන්නවා. පැරිස් ප්‍රීස්ලා විදිහට තීරණ කරනවා, මෙහෙමයි කරනවා. අරවට මේවා කියනවා, අරට එපා, මෙහෙම එපා, මේක මෙහෙමයි. පැරිස් ප්‍රීස්ලා ගොඩාක් ඉන්නවා. හරි ලේසියිද? එහෙම ඉන්නේ නැත්නම් මං කියන්නේ. තේරුණාද කියන්නේ? මම පල්ලියෙන් ඔබ ගැන බලන්න. තේරුණාද කියන එක? අර චීත්තයි අර කලිසමයි මේකයි නෙමෙයි. අපි හරි දක්ෂයි. ඔය වැරදි හොයන අය ඉන්නව නේද? ජීවිතේ කිසිම පොසිටිව් ගතියක් නැහැ. තමුන්ගේ ජීවිතෙත් යහපතක් දකින්නේ නැහැ. තමුන් ආදරෙන් දකිනවා නම් ස්වාමින් වහන්සේ මට ආදරය කියන දේ විඳිනවා නම් මගේ ප්‍රේමන්තනේ අපි සහෝදර දයාවෙන් ආදරයකින් කෙනෙක්ව හදනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අර පරිසිවරු ස්වභාවය. තේරුණාද? මට අපරාධික මුළු පල්ලියටම දේශනා කරන්න තිබ්බ නේද වටින්නේ. නැද්ද? කමන්නේ. දුකයි. තේරුණාද? පරිසිවර ස්වභාවය. පරිසිවර ස්වභාවය. ඒ කියන්නේ
පල්ලිය හැසිරෙන්න ඕනේ. එළියේ ඕන එකක්. එළියේ ඕන විදිහට පල්ලිය ලස්සනට ඉන්න ඕනේ. එහෙම ඉඳලා වැඩක් නැහැ. උන්වහන්සේ ජීවමානව හැමතැනම ඉන්නවා. ගෑදර ප්‍රමාන්තයනේ. ඉතින් මේ පිරිස එන්නේ කාන්තාවව අරගෙන ගල් ගන්න එනවා. මේකේ ලස්සන සම්බන්ධයක් තියෙනවා. ඒ යාඥාවේ හරි ලස්සන පෙන්වනවා. මගේ ආදර ප්‍රමාන්තනේ මේ කාන්තාව රාත්‍රියේ පව් කරද්දී ජේසු කඳ මුදන යාඥා කරනවා. ඔලිව් කන්දේ උන්වහන්සේ යන්නේ යාඥා කරන්න. ඔලිව් කන්දේ යාඥා කරනවා. ඒ කියන්නේ ඔලිව් කන්දේ උන ස්වාමීන් වහන්සේ මැදිහත් වෙනවා. දැන් එතකොට අර කාන්තාව පව් කරනවා. අර මිනිස්සු පව් කරනවා. ජේසු යාඥා කරනවා. ඒ කියන්නේ ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ ලෝකයට ආවේ ඔබගේ මගේ දුබලකම වෙනුවෙන්. ස්වාමීන් වහන්සේ ඔබට මට එතනින් එතර කරන්න ශක්තියක් වෙන්න. ඔලිව් කන්දේ ආඥාවෙන් කරන ශක්තිය උන්වහන්සේ කල්වාරි කන්ද මුදුනේ මැරිලා බලය දුන්නා එතනින් එතර වෙන්න. මම ශුටි සිද්ධියක් අපි කියමු. මාක්තුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි වගන්තිය බලන්න. මාක් 6:46. ඒ වගේම කන්දක් සහ අරගලයක්. අතන නිදන කාමරයක අරගලයක්, දැන් පාපයත් එක්ක කාමයත් එක්ක අරගලයක්, මෙතන කන්දේ ගෝලයෝ වෙනම අරගලයක්. බලන්න වචනේ. උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන් වූ පසු යාඥා කරනවස් කන්දකට නැගුරුසේක. දැන් මේ ඇවිල්ලා පූප වැඩි කරන ප්‍රාතිහාරයට පස්සේ සවස් වූ කල ඔරුව මෝද මැද විය. උන්වහන්සේ කියනවා ගෝලයන්ට යන්න බෝට්ටු අරගෙන ඈතට. හරිද? මේක හරි ලස්සනට බලන්න. ඈතට යන්න කියලා කියනවා. කලින් වගන්තිය ගන්න. උන්වහන්සේ සවස් වූ කල ඔරුව මැද විය. උන්වහන්සේ තනිව ගොඩ සිටිසේක. ජේසු තනියම කන්දේ ආඥා කරනවා. ගෝලෝ දැන් බෝට්ටුවේ ඔරුව පැදගෙන යනවා. හරි යන්න. වචන ගන්න. සුළඟ ඔවුන්ට විරුද්ධව හැමෝ බැවින් ඔවුන් ඔරු පැදීමෙන් වෙහෙසුණු දුටු උන්වහන්සේ. දැන් අය ප්‍රමාන්තනේ බලන්න මේක තර්කානුකූලව බලන්න. කොහොමද ඈත ජේසු කන්දේ ඉන්නේ, බෝට්ටුවේ අරගොල්ලෝ මුහුදේ ඉන්නේ. බෝට්ටුව ඇතුලේ කරන දේ කොහොමද උන්වහන්සේ දන්නේ? බයිනොකියුලර්ස් එකක් නැහැ. යාඥාවෙන් ඒ අරගලේ උන්වහන්සේ දකිනවා. මේක මම කමෙන්ටරි එකකින් කියපු දෙයක් නෙමෙයි, මට හිතෙච්ච දේ. උන්වහන්සේ කන්ද මුදන යාඥාවේදී ඊට මේ හම්බ වෙන කාන්තාව දකින්නට ඇති. එයා පාපේ හැසිරෙනවා. ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඇය වෙනුවෙන් මැදිහත් වෙන්නට ඇති, යාඥා කරන්නට ඇති. තාත්තා වෙනුවෙන් තාත්තට යා කියන්නට ඇති. ඇගේ ජීවිතය. මගේ ආදර ප්‍රේමන්තේනි මෙතන බලන්න වචනය කතා කරලා කියනවා 4 වෙනි වගන්තිය. ගුරු දේවයනි මේ ශ්‍රීය කාම විත්‍යාචාරයේ යෙදී සිටියදීම අල්ලා ගන්නා ලදී. කතා කරන්නේ ගුරු දේවයනි, රබ්බෝනි. ඒ කියන්නේ මුරුං අත්තේ තියලා ජේසුව අහු කරගන්න යන්නේ. ඇත්තට මේගොල්ලන්ගේ ප්‍රශ්නේ කාන්තාව නෙමෙයි. කාන්තාවට ගල් ගහනවාමයි. මෙතන කාන්තාවව ඉත්තෙක් විදියට පාවිච්චි කරගෙන ජේසු ගාවට අරගෙන එන්නේ ජේසුව පරීක්ෂා කරන්න. පස්වෙනි වගන්තිය බලන්න. මෙබඳු අය ගල් ගසා මරන්නට මෝසස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අනකර ඇත. ඒත් මෑ ගැන ඔබ කියන්නේ කුමක්ද? උන්වහන්සේ ඇසුව. 6 වෙනි වගන්තිය. ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂා කර උන්වහන්සේට වරද තබන කරුණක් සොයා ගන්නාටියනි. ඒ කියන්නේ එයාලට ඕන ජේසුගේ පොයින්ට් එකක් අල්ලන්න මරන්න. ජේසුවයි මරන්න ඕනේ. මේ කාන්තාවව ඇමක් ඉත්තෙක් විතරයි. මිනිස්සුන් අපි ඉත්තු කරගන්නවා මගේ ප්‍රේමාන්තේනි. රජය අපිව ඉත්තු කරගෙන ඉන්නවා. මිනිස්සු අපි මිනිස්සුන්ව ඉත්තු කරගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බයිට් එකක්. එයාලගේ බයිට් එකක්. ඒ කියන්නේ ඇයට සත පහකට ඇයට ගරුත්වයක් නැහැ. පුද්ගලයෙක් කියන වැදගත්කමක් නැහැ. ආදරයක් නැහැ. ඇයව පාවිච්චි කරනවා ජේසුව අහු කරගන්න. මතක තියාගන්න මේක අපි ඉන්න ලෝකේ. මිනිස්සුව පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ජේසුව අහු කරගන්න මොකද කරේ? ගුරු දේවයනි කියලා කියනවා වගේ ඔබ මුරුංගත් තියන්න පුළුවන්. ජේසුට ගුරු දේවයෝ නෙමෙයි මොන දේවියෝ කිව්වත් ජේසුට අදාළ නැහැ. උන්වහන්සේ කියනවා මට ගුරු දේවය කියන්නේ ඇයි? යහපත් කියලා මට කියන්නේ ඇයි? එකම යහපත් තැන උන්වහන්සේ කියන්නේ නැද්ද? ජේසුට කඳ මුදුනේ තාත්තා ඔළුව අත ගාලා ඔඩොක්කුවේ තියාගෙන තුරුළු කරගෙන ඔබ මගේ ප්‍රියාදර පුතා කිව්වයින් පස්සේ මිනිස්සුන්ගේ පිම්බිල්ලක්, මිනිසුන්ගේ අගකිරිල්ලක් මුරුංගත් වලින් මොනසර වැඩක් නැහැ. ඒකයි වැදගත් වෙන්නේ මගේ ආදර ප්‍රේමාන්තයනේ.
දේවස්ථානයට ආවට වැඩක් නැහැ. පෞද්ගලික යාඥාවේ ඔලිව් කන්දට ඔබ නැග්ගේ නැත්තම් පොදුවේ හැම කරන යාඥාවේ කරන්නම් වාලේ අපි ඔක්කොම කරනවා. දේවස්ථානයේ තමයි මුන් ඔක්කොම හිටියේ. පල්ලියේ තේරුමක් නැහැ. පෞද්ගලික ස්වාමීන් වහන්සේ අත්දැක්කේ නැත්තම් හැමෝම පල්ලියට එන්නේ. කාන්තාවත් පල්ලියට එන්නේ. අනිත් අය අද පල්ලියට එන විදිය මගේ ආදර ප්‍රමන්ත්‍රණය සමහර වෙලාවට කාන්තාව පල්ලියට එන්නේ හරියට ඒ කාම මිත්‍යාචාරයේ හැසිරලා ආවා වගේ තමයි ඇඳුම් ඇඳගෙන. මිනිස්සුන්ට කාම මිත්‍යාචාරය කරන විදිහ ඇඳුම් ඇඳන් එන්නේ පල්ලියට. ඒ කාන්තාවට නම් ගල් ගැහුවා. තේරුණාද කියන එක? ඒ කියන්නේ එහෙම පල්ලියට එන්නම් වාලේ ඇවිල්ලා වැඩක් නැහැ. ඒකෙන් කියන්නේ පල්ලියට එන්න බා කියන එක නෙමෙයි. ඊට ගැඹුරක් මගේ ආදර ප්‍රේමවන්තයනි ජේසු එතකොට බලන්න මේ කාන්තාව එතන පාපයේ හැසිර ජේසු කඳ මුදුනේ යාඥා කරනවා. කඳ මුදුනේ එතන දැකලා යාඥා කරලා දැන් මෙතන අනිත් අය එන්නේ ජේසුව අහු කරගන්න අල්ලගන්න ඒ කාන්තාව හැමක් ඉත්තෙක් කරගෙන. ඔබගේ මගේ ජීවිතේ කාර්ගිවත් ඉත්තෙක් වෙන්නත් එපා. මිනිස්සුන්ගේ ඉත්තු කරගන්නත් එපා. මිනිස්සුන්ව පාවිච්චි කරන්න එපා මගේ ප්‍රේමවන්තයනි. නමුත් ජේසුට නෑ. ජේසුට හැම කෙනෙක්ම වැදගත්. අච්චර නින්දිත මරන්න අරගෙන යන නැද්ද තව මොහොතකින් ගල් ගහලා මරනවා. අයිත් එකක් නෑ. කිසිම වැදගත්කමක් නෑ. ඒ මිනිස්සුන්ට ඒ කාන්තාව දිහා බලපු විදිය ඒ කියන්නේ අවලං කාසියක් වගේ සතෙක් වදියට බලන්නේ. නමුත් ජේසුට එහෙම නෑ. මගේ ආදර ප්‍රේමවන්තයනි ජේසුව එයාලා අහු කරගන්න මේ කටයුත්ත කරන්නේ. අහු කරගන්න. දැන් ට්‍රැප් එකක් දැන් ඔබ ඉගෙන ගන්න කොහොමද ඒක ට්‍රැප් එකක් වෙන්නේ? කොහොමද උගුලක් වෙන්නේ? කාන්තාවට ගල් ගහන්න එපාද හාන්ද කියන එක උගුලක් වෙන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි උගුලක් වෙන්නේ. ජේසු කතා කරේ දයාව ගැන. දයාව ගැන කතා කරද්දී ගල් ගහන්න කිව්වොත් ජේසු කතා කරන දේ පරස්පර විරෝධී වෙනවා. කන්ට්‍රඩික්ෂන් එකක් වෙනවා. එතකොට ජේසුට මිනිස්සු පිළිගන්නේ නැහැ. ගල් ගහන්න එපා කිව්වොත් මෝසස්ගේ ව්‍යවස්ථාව කඩ කරනවා කියලා ජේසුට ගල් ගහනවා. උගතෝ කෝටිකයි ට්‍රැප් ස්නයා කියන්නේ එකයි. හරියට රතු මුහුද ඉස්සරහට ගියොත් ගිලෙනවා, පසුපස්සේ හමුදා, පිටිපස්සේ හිටියොත් මරනවා. ට්‍රැප් එකක්. මෙතන විතරක් නෙමෙයි ජේසුට ට්‍රැප් කරේ. උන්වහන්සේ ගාවට කිව්වා, ඇවිල්ලා කිව්වා දේවස්ථානයේදී සීසර්ට බදු ගෙවන එක හරිද වැරදිද? බදු ගෙවන්න කිව්වොත් එහෙම මිනිස්සු ගහනවා ගල්. මොකද ඒක තෝරාගත් ජනතාව වෙන ජාතියකට බදු ගෙවනවා කියන එකේදී. බදු ගෙවන්න එපා කිව්වොත් රෝමයට කියලා ගස්සනවා. උගත කෝටිකයි. සමහර වෙලාවට මගේ ආවද ප්‍රමාන්තනේ අපි ඒ වගේ තැන්වල කොච්චර හිර වෙනවද? ආර්ථික වශයෙන් අනිවාර්යෙන් හිර වෙලා ඉන්නවා. නේ මොනවද කරන්නේ? මොනවද කරගන්න දෙයක් හිර වෙච්ච තැනක. ආර්ථික වශයෙන් නෙමෙයි දේශපාලන වශයෙන් අපි හිර වෙලා ඉන්නවා. හැබැයි ඊටත් වඩා අපි අධ්‍යාත්මයේ අපි ඇතුලේ අපි හිර වෙලා. ඒ කියන්නේ ඇතුලේ හිර වෙලා කියලා කියද්දී ඒ කියන්නේ මට මේ පැත්තට යන්න විදියක් නැහැ, මේ පැත්තට යන්න හිර වෙච්ච තැන් සමහර වෙලාවට අපට හිතා ගන්න බැරි අරගල. හැබැයි ජේසු එන්නේ කඳ මුදුනේ නම් තාත්තත් එක්ක කතා කරලා කනෙක්ෂන් එකක එන්නේ. ජේසු ඒ රතු මුහුද ඉදිරියේ හමුදා පසුපස ඉදිරියේ රතු මුහුද පසුපස හමුදා කියන තැනදී උන්වහන්සේ දන්නවා ස්වාමීන් වහන්සේ මාවතක් කර එලි කරන විදිය. ඔබට හිතා ගන්න බැරි ප්‍රශ්නවලදී, ඔබට හිතා ගන්න බැරි අරගලවලදී ස්වාමීන් වහන්සේ මාවත අරිනවමයි මගේ ප්‍රේමාන්තයනේ. ඒක ඔබට දැනෙන්නේ ඔබ ඔලිව් කන්දේ හිටියොත් විතරයි. ඔබ යාඥාවේ සන්නද්ධ වුණොත් විතරයි ඒක පේන්නේ. නැත්නම් ඔබට තේරෙන්නේ නැහැ ඒක. එනිසා ඒ තැනදී උන්වහන්සේ දන්නවා තාත්තා මාව බලා ගන්නවා. තාත්තගේ සිත උන්වහන්සේ දන්නවා. මේ මිනිස්සු මාව උගුලකට අහු කරගන්න එන්නේ කියලාක තේරෙනවා. ජීවිතයේ ફોකස් එක තියෙන කෙනා, ජීවිතයේ අරග ફોකස් එක තියෙන කෙනා මගේ ආදර ප්‍රේමන්තනේ, ඒ ફોකස් එකේදී ඔබට මට ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා. ඒ ස්වාමීන් වහන්සේ ඒ අරගලයට ඔබ ලෑස්ති කරනවා. ඒක හරි සුන්දරයි. ඒක ඔබ ඒ අරගලය මැද, ගිනි මැද, ජල මැද යන විදියට උන්වහන්සේ ඔබට මඟ පෙන්වනවා. ෆාදර් පියෝ ගාවට මගේ ආදර ප්‍රේමන්තනේ එක පියතුමෙක් කෙනා හම්බ වෙන්න. හරිද? එක පියතුමෙක් කෙනා හම්බ වෙන්න. ෆාදර් පියෝ මේ කඳ මුදුනේ අත්දැකීම ඉන්න මනුස්ස ස්වාමී කෙනෙක්.
එතකොට මොකද වෙන්නේ? ෆාදර් කියනවා ෆාදර් මට මෙන්න මේ රටට යන්න වෙනවා. රටට යන්න වෙනවා. යාඥා කරලා මට කියන්න. ෆාදර් පියෝ යාඥා කරනවා ෆාදර් යන්න එපා. මේ රටට යන්න එපා. මොකද මේ ප්ලේන් එක මගදී කැඩෙනවා. මුහුදට වැටෙනවා නැති වෙනවා. ඒක කියනවා නෑ ෆාදර් මට යන්නම වෙනවා. මේක වැදගත් දෙයක්. යන්නම වෙනවා. පිතුමා යාඥා කරනවා. යාඥා කරලා හරි යන්න කියලා කියනවා. යන්න කියලා කියනවා. මගේ ආදර පින්වත්නි ඒ විදිහටම යනවා. මුහුද මැද ප්ලේන් එක කඩාගෙන වැටෙනවා. සියලුම දෙනා මැරෙනවා. සියලුම දෙනා මැරෙනවා. ඒ ෆාදර් විතරක් ඉතුරු වෙන්නේ. ෆාදර් ගාවට ආවම පිතුමා කියනවා ෆාදර් පියෝ ගාවට ඇවිල්ලා කියනවා ෆාදර් මේ මරුණානේ. ෆාදර් මම මගේ රැකවල් දේවදූතයාව යව්වා ඔබත් එක්ක. මම ඔබව ගිහිලා ඒ අනතුරෙන් අරගෙන එන්න කියලා මම යාඥා කළා. ඒකයි අද ඔබ මෙතන ඉන්නේ. මගේ ආදර පෙම්වන්තයනි ජේසුගේ ආත්මානුභාවය ජීවිත සිද්ධිය අස්සේ ඔබව මෙහෙවන විදිය හිතාගන්න බෑ. ඔබ කඩේට ගිහිල්ලා අනේ ඔබ යාඥාව ඉද්දී ඔබට හිතනවා මේක ගන්න ඕන කියලා. මම කියන බෝතලයක් නෙමෙයි. තේරුණාද කියන්නේ? ඔබ ඒ කියන්නේ පහුවදා පොයට දෙකක් ගන්න. එහෙම එකක් නෙමෙයි මං කියන්නේ. හරිද? එහෙමත් සුද්ධාත්මයට කරනවා. දන්නේ නැහැ. තේරුණාද? ඔබ දැන් මට මේක ගන්නම හිතනවා. එහෙම ගන්නම හිතලා ගන්නවා. බලද්දී ගන්න එක හිතා ගන්න බෑ. ඊට පස්සේ ඒක මහා පුදුම විදිහට ප්‍රයෝජනවත් වෙනවා. මෙහෙවීමක්. උගතෝ කොටික අරගෙන ඇස්සේ ස්වාමීන් වහන්සේ මෙහෙවන විදිහක් තේනවා. එකයි කන්ද මුදුනේ පර්සනල් ප්‍රෙයර් ලයිෆ් එකක්. තාත්තත් එක්ක කතා කරන තැනක් ඔබ මම හදා ගන්න ඕනේ. ජේසු පහලට බහැලා එද්දී මගේ ආදර පින්වන්තයනි දැන් මේ කාන්තාව අරගෙන ඇවිල්ලා ජේසුව ට්‍රැප් කරනවා ගල් ගහන්න කියලා මෝසස්ගේ විවස්ථාවේ තියෙන එක බොරු. මෝසස් කතා කරලා කියන්නේ කාන්තාවට විතරක් නෙමෙයි. ඒ මෝසස් ගල් ගහන්න කියන්නේ විවාහයේ සක්‍රමේන්තුව විකෘති කරන නිසා. එතකොට මෝසස් ගල් ගහන්න කියන තැනදී ලෙවි විවස්ථාවේ ද්විතීය නීති සංග්‍රහය කතා කරලා කියන්නේ මොකක්ද? පිරිමියටත් ගල් ගහන්න කියලා. පිරිමියා කෝ නැහැ. එයා ගැන මොකද පුරුෂාධිපත්‍යය තියෙන නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ නේ. ඒ වගේ තමයි. ඒ කියන්නේ එයාලට ඕන විදියට ඒක හදාගන්න. ජේසුට අදාළ නැහැ ඒ කතන්දර. මගේ ආදර පින්වන්තනි උන්වහන්සේ මොකද කරන්නේ? ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂා කර උන්වහන්සේට වරද තබන කරුණක් සොයා ගන්න ආටියනේ. අපි හැමෝම කියමු. නිදිමතේ ඉන්න කට්ටිය නේද? උස්මක් අරගෙන කට්ටිය කියන්නේ ඒත් උන්වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියුසේක. තේරුණාද කියන එක? ඒ කියන්නේ දැන් බිම ලියන්නේ ජේසු අනාථ වෙලාද? දැන් මොකක් කියන්නද මම මොකද කියන්නේ? තේරුණාද කියන එක? අර කුරුටු ගගා ඉන්නේ විභාගෙට ගිහිල්ලා නැද්ද? විභාගට ගිහිල්ලා ලියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි. උන්වහන්සේ එක්සැක්ට්ලි දන්නා මොකද්ද කරන්න කියලා. බිම ලියන්නේ මොනවද? මං ජෙරමියා 17 දැන් අපි මන්නම් ඇත්තටම පෞද්ගලික කීතුවේ මොනවද දන්නවද? බිම ලිව්වේ අර ආව අයගේ පව් ටික කියලා. තේරුණාද? සිරිනේරිස් මෙහෙමයි නේද? සිරිනේරිස් බාර් එක. ඊට පස්සේ අරග එක කෙනාගේ පව්. දැන් මම හිතන්නේ පළවෙනි පාර බිම ලිව්වේ පව් කියලා. මොකද ඒක දැක්කනම් එහෙමම යනවනේ. දෙවෙනි පාර ලියන්නේ නැති පව්. පළවෙනි පාර මොකද්ද ලිව්වේ? ඒක ජෝක් එකක් හොඳේ. ඉතින් කෙසේ වෙතත් දැන් මොකද වෙන්නේ? බිම ලියන්නේ මොනවද? ජෙරමියා 17:13 බලන්න. ඔන්න බලන්න බයි. මේක ඔබ ඉගෙන ලස්සනම තැනක්. පෙරේත වෙලා හිටියේ මේක මිනිස්සුන්ට කියා දෙන්න. කමක් නැහැ. ඊශ්‍රායල් වරුන්ගේ බලාපොරොත්තු වන සමිඳුනි කියවගෙන යන පුතේ ඔබ අතහැරින සියල්ලම සියල්ලෝ කියන්න. ලැජ්ජාවට පැමිණෙති. ඔබ ජීවමාන උල්පත වන බැවින් ඔබ අතහැර යන සියල්ලන් දූලි මත ලියූ නම් ලෙසින් නියතින් පහවී යනු ඇත. දූවිල්ල මත ලියූ නම් ලෙසින් පහ වෙලා යනවා. ඔබ අතාරින අය. දූවිල්ල මත ඒක හිටින්නේ නැහැ. ඒක උන්වහන්සේ ගල්පොරු දෙකක් මත ලිව්වේ දසපනත. උන්වහන්සේ කියන මම ඔබගේ හදවතේ ලියනවා. මේක දූවිල්ල මත කියන්නේ එයාගේ නම් වගේ ලියන්න දැති. ඊට පස්සේ ලස්සනම හම්බෙච්ච දෙයක් තමයි මොකද්ද? උන්වහන්සේ දසපනත ලියන්නේ වචනය කතා කරලා කියනවා නික්මයාම පොතේ දෙවියන් වහන්සේ අතින් ලියූ දසපනත. දැන් මෙතන මොකද වෙන්නේ?
ජේසු අතින් ලියන්නේ ආදරේ පනත. ඇයට ගල් ගහනක මෝසස්ගේ ව්‍යවස්ථාව ජේසු අතින් ලියන අලුත් නීතියක්. නීතිය සම්පූර්ණ වෙච්ච නීතියක්. විනිශ්චය කරලා විනාශ කරන නීතියක් නෙමෙයි. ආදරෙන් දරා ගන්න නීතියක්. උන්වහන්සේ අතින් ලියනවා මගේ ප්‍රේමවන්තයනි. උන්වහන්සේ ලියලා ඉන්නවා මගේ ආදර ප්‍රේමවන්තයනි. අර කාන්තාව හිතන්න හිතන්න කාම මිත්‍යාචාරය කරද්දී ආවුණා කියලා හිතන්න. ඊට පස්සේ ඒක අනිත් අය බලන් හිටියා කියලා හිතන්න. කොච්චර ලැජ්ජාවක්ද. ඊට පස්සේ ඒක ඒ තැනදී මොකද වෙන්නේ? ඒ තැනදී ඒ තියෙන නින්දිතකමත් එක්ක ගල් ගහන්න අරගෙන එද්දි මගේ ප්‍රේමවන්තයනි. ගල්ගහන් අරගෙන එද්දී මුළු ඔක්කොම යාව බලාන විදිය දුන් ඉරාගෙන ඇදගෙන ඇවිල්ලා සතෙක් දිහා බලනවා වගේ. ඒ කියන්නේ මරණ එකක් ලැජ්ජාව කියන එක තව එකක්. ජේසු බිමමයි බලාගෙන ඉන්නේ. ජේසු බිමමයි බලාගෙන ඉන්නේ. ජේසු ඒ මිනිස්සයා දිහා බලන්නේ නැහැ. ජේසුට ඕනේ නැහැ ලැජ්ජ කරන්න. ජේසුට ඕනේ නැහැ කවදාවත් ලැජ්ජ කරන්න. උන්වහන්සේ මගේ පාපය ඉස්සරහා කවදාවත් මම ලැජ්ජ කරන්නේ නැහැ. උන්වහන්සේ බිමම ලියාගෙන ඉන්නවා. මොකද මේගොල්ලෝ කරන්නේ? ඔවුන් උන්වහන්සේගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී උන්වහන්සේ කෙලින් ඉඳලා කියනවා ඔබ අතරින් අපි හැමෝම කියමු ඔබ අතරින් පවක් නැති තැනැත්තා පළමු කොට ගලක් ගසන්න. මේ ප්‍රඥාව බහිතන්න මේක නිකං අපි හිතමු මේ බයිබලය නිකං කතන්දරයක් විදිහට කෙනෙක් ලිව්වයි කියලා හිතන්න. එහෙමත් මෙහෙම හදන්න පුළුවන්. ඒ කියන්නේ මෝසස්ගේ ව්‍යවස්ථාවත් හරි. ගල් ගහන්න එපයි කියලා කියන්නේ නැහැ. මෝසස්ගේ ව්‍යවස්ථාවත් ඕකේ ටික්. මෙතන මොකද වෙන්නේ? අයව බේර ගන්නත් පුළුවන්. පවරයක් නැති කෙනා ගල් ගහන්න. දෙපැත්තටම උන්වහන්සේ උත්තර දෙනවා. රතු මුහුද මැද මාවත එළි වෙනවා. ඇය අර ඊශ්‍රායල් හමුදාව මගේ ප්‍රේමවන්තනි ඊශ්‍රායල් ජනතාව රතු මුහුද ඉදිරියේ පසුපස්සේ හමුදා ඉන්න තැන මාවතක් වුණා වගේ ජේසු මාවතක් වෙනවා මගේ ප්‍රේමවන්තනි. එයාගේ මරණ මංචකයකදී ස්වාමීන් වහන්සේ ඇය වෙනුවෙන් කතා කරනවා. ඇයට උත්තරයක් නැහැ. ඇය සම්පූර්ණයෙන් ඇමක් වෙලා ඉවරයි. අහු වෙලා ඉවරයි. ස්වාමීන් වහන්සේ ඇය වෙනුවෙන් සටන් කරනවා. නික්මයාම 14 උන්වහන්සේ කියනවා මම නුඹ වෙනුවෙන් සටන් කරමි. නික්මයාම 14 වචනේ කතා කරලා කියනවා උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරනසේක නිශ්චලව සිටිය යුතුයයි කීය. මර බයේ ඉක්කි ගගහ වෙවුල නිරුමතෙන් ඉන්න අර කාන්තාව වෙනුවෙන් ජේසු කතා කරනවා මගේ ප්‍රමාන්තයනේ. උන්වහන්සේගේ ආදරයේ විදිය බලන්න. උන්වහන්සේගේ ආදරයේ විදිය බලන්න. කතා කරලා මොකද වෙන්නේ? නැවත නැමීසිය ඇඟිල්ලෙන් බිම ලියුසේක. මම නම් හිතන්නේ එතකොට නම් ලියන්නේ නැත්තේ නම් ටික ගන්නට නැද්ද? දැන් අර තඩි ගල්ල අතේ තියාගෙන ඉන්නේ නැද්ද? මේ කිරි අප්පට බල්ල පොරේ ලියුවානේ මගේ නම කියලා එක වැඩි හිටියාගේ ඉඳන්ම ඔක්කොම ගල් දාලා යනවා. අපේ නම් ලියුවත් කොහොමද? අපේ නම් ටික ලියුවත් කොහොමද? නම් නෙමෙයි. දැන් අපි අනිත් අයගේ වැරදි හොයන සුදන වෙන්න අපේ පැටිකිරිය දිගෑරියොත් කොහොමද? මගේ ආදර ප්‍රේමන්තයනි. එනිසා මේක එක පැත්තක අපේ කුහක ගම ගැන කතා කරනවා. අනිත් පැත්තෙන් උන්වහන්සේ මහා දයාබර ආදරයක් මහා දයාබර සෙනෙහසක් ගැන කතා කරනවා. ඒ තැනදී ඔවුන් ඔක්කොම බලන්න ඔවුන් ඒ වචන ඇසූ විට වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකිනෙකා බැගින් යන්නට ගියේය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේද ඒ ස්ත්‍රියද පමණකි. මගේ ආදර ප්‍රේමන්තනි ඔබ චුට්ටක් ඒ දර්ශනය දකින්න. කවුරුත් නැහැ. ජේසුයි ඒ කාන්තාවයි ඉන්නේ. ඒ කාන්තාව ඉකි ගගහ ජේසු දිහා බලන්න ඇති. ඒ ඇස්වල තිබුණේ රාගයක් නෙමෙයි. ඇගේ ජීවිතේ හැම දවසකම පිරිමියෙක් එක තනි වුණා නම් ඒ පිරිමිය අනවශ්‍ය විදිහට ඇයව ස්පර්ශ කරන්නට ඇති. ඇයව එක්කගෙන ගිහිලා පාපයේ කාමයේ හැසිරෙන්නට ඇති. ඇයි දිහා බලන්නේ නැත්තේ රාගිකව පාවිච්චි කරන අදහසෙන්. ආදරයක නෙමෙයි. first time ඇය දකින්න පිරිමියගේ ඇස්වල
ඇත්ත ආදරයක්. මගේ ආදර ප්‍රමාන්තයනි ඔබ මාව සුව කරන්නේ ආදරයයි. දඬුවම නෙමෙයි. උන්වහන්සේ කතා කරලා කියනවා පළවෙනි කියවෙන් බලන්න. උන්වහන්සේ කතා කරලා කියනවා මම පාලු කරේ මාවතක් ඇති කරනවා. උන්වහන්සේ කතා කරලා කියනවා මම පාලු කරේ පසුගේ ඊළඟ වචනයන් මම පාලු කරේ කාන්තාරයේ පවා මාර්ගයක් සාදා එහි ජලධාරා ඇතිවන්නට සලස්වන්නෙමි. මගේ ආදර ප්‍රේමවන්තයනි, ඒ කියන්නේ පාලු කරයෙන් එළියේ වෙන ക്ഷേම භූමියකට අරගෙන යනවා නෙමෙයි. පාලු කරයේ ජලධාරාවක්. ඒ ප්‍රශ්නේ අරගල තිබ්බ තැනින්මයි උත්තර දෙන්නේ. මගේ ආදර අයගේ ජීවිතයේ පිරිමින්ගෙන් පාවිච්චි වෙච්ච අය ජේසු කියන ඒ පුරුෂයා හරහා ඇයට මහා ආදරයක් දැනෙන්නේ. එතනදී ඇය දකින ඇය ඇතුලේ උන්වහන්සේ දකිනවා ඒ පාලුකරය ඒ ඇතුලේ තියෙන ප්‍රශ්නය. ඇයගේ ජීවිතේ පාලුකරයක් උනේ කොහොමද? ඇය වෛශ්‍යාවක් උනේ ඇයි? ඇයි පෞද්ගලිකව විවාහයේ විශ්වාසවන්තව ඉන්න බැරි? ඒ හැම දෙයකටම රූට් එකක් තියෙනවා. ඒක දකින්න උන්වහන්සේ මගේ ප්‍රමාන්තයනි. හැම දෙයකටම රූට් එකක් තියෙනවා. ඒක අපි කෙනෙක්ව දකින්නේ අර කියන්නේ එකයි ළම පමණක් ලොවට පෙන්නන ලය නොපෙන්නන ලඳුනේ. දකිද්දී හංවඩු ගහන්න බලාගෙන ඉන්නේ. ඕනම පව්කාරයෙක්ව ගල් ගහන්න බලාගෙන ඉන්නේ. අතේ තියාගෙන වැරදි අහුවෙන කම්ම. ගොඩාක් වෙලාවට අපේ වැරදි වහගන්න. අපි අනිත් අය ගහන්නේ, අනිත් අයට චෝදනා කරන්නේ, අනිත් අයගේ වැරදි විසි කරන්නේ මගේ වැරද්ද වහගන්න. හරි ලේසි නේද? හරි ලේසි වෙන තැන් වලට ගැහුවයින් පස්සේ ඔබගේ ફોකස් එක අර යවන්න. ඇගේ ජීවිතයේ ගොඩාක් වෙලාවට දුවෙක්ට තාත්තගේ ආදරේ නැති වුණයින් පස්සේ මගේ ප්‍රමාන්තයනි. දුවෙක්ට ආදරේ නැති වුණයින් පස්සේ තාත්තගේ ස්පර්ශය. මම දුවෙක් ගැන කතා කරන්න. දුවෙක් නිසා ඉන්නේ. අනිත් හැම පාපයකත් එහෙමයි. තාත්තගේ ස්පර්ශය. ඒ මේල් ටච් එක අනිවාර්යෙන් ඕන දෙයක්. එකයි ගොඩාක් වෙලාවට දරුවව හුරුතල් කරන්න කියන්නේ. දරුවව හුරුතල් කරන්න, දරුවව ළඟට ගන්න කියන්නේ. මේ හැම කියන්නේ ප්‍රාතිහාර්යයක් මගේ ප්‍රේමන්තනේ. උන්වහන්සේ හැම මවලා තියෙන්නේ මේ හැමට දැනෙන්න සලස්වලා තියෙන්නේ අවශ්‍ය නිසා. සයිකොලොජි වල කියනවා sense of touch. Everyone desire this touch. ඒ කියන්නේ ස්පර්ශය. ඒකයි වෛද්‍යවරු අම්මලාට කතා කරලා කියන්නේ ඔබ දරුවට කිරි දෙද්දී සම්පූර්ණ පපුව නිරාවරණය කරලා දරුවට කිරි දෙන්න, දරුවට හැමේ ගෑවෙන්න. මගේ ආදර ප්‍රේමන්තනේ මේ තැනදී දරුවාගේ ජීවිතයේ ඒ තාත්තගේ උණුසුම උපරිමයෙන් ලැබෙන කෙනාට එක දරුවගේ විදි තියෙනවා. දරුවව ආසයි තද කරලා බදා ගන්න. දරුවව ආසයි තද කරලා තියාගන්න. ඒක එක එක්කෙනාගේ රේෂෝ එකක් තියෙනවා. සමහරට ඇගේ ගෑනොත් කැමති නැති අය ඉන්නවා. ඒක වෙනම කතන්දරයක්. නමුත් එක එක්කෙනාගේ මේවා ගොඩාක් වෙලාවට පිරිමි ළමයිත් එක්ක පාපේ වැටෙන දරුවෝගේ කාරණාව අර තාත්තගේ කිටිය නැති වුණාම දවසක් එක වැඩසටහනක් ඉවර වෙලා මගේ ආදර ප්‍රේමන්තට එක 10 වසරේ දුව මට ඇවිල්ලා කතා කරලා කියනවා "Father, can I hug you?" කියලා. මම කිව්වා "Yes darling, yes." ඇයි බදාගන්න බැරි? ඉස්කෝලේ මොකද්ද කියලා කියන්නේ? ඉස්කෝලේ වැරැන්ඩා එකේ ළමයි 1000ක් විතර මෙව යනවා. ඒ චුටි දුව මම බදාගත්ත මේ පපුවට සාද කරලා. මට කියනවා "For the all what I wanted is this." මං හවාගේ තාත්තා මොකද උනේ පුතේ කියලා. තාත්තා රට ගියා ෆාදර්. තාත්තා රට යන දවසේ මට උණ ගැනුණා. මට තේරුන්නේ නැහැ. මට ඒක ඩීල් කරගන්න දන්නේ නැහැ. ඒ හිස්කම අවුරුදු 7 විතර උනේ. ඒ හිස්කම යාට ඩීල් කරගන්න බෑ. අම්මා මගේ ගාවට ඒ දරුවව එක්කගෙන එද්දි කන්ට්‍රෝල් එකක් නැහැ. එක පිරිමි ළමයෙක්ට පිටිපස්සේ ආයි පිරිමි ළමයෙක් 8 වසරේ ඉඳන්ම යාළු වෙනවා. කන්ට්‍රෝල් නැහැ. කවුරු හරි යට ඕනෙමයි. ඒ කියන්නේ ඒ නැතුව ඉන්න බෑ. ෆෝන් හොරකම් කරනවා, ගෙදර සල්ලි හොරකම් කරනවා. ෆෝන් 10ක් 15ක් අම්මා අරගෙන කඩනවා. ඒත් නතර වෙන්නේ කුඩු ගහලා වගේ. මගේ ආදර ප්‍රේමන්තනේ. දරුවා මාව බදාගෙන කියනවා "මට ඕනුනේ මෙච්චරයි ෆාදර්." ඒ අතාරින්න බැරි සම්බන්ධය මෙහෙම කරද්දී දරුවා අතෑරියා. ඒ දවසක් මට ලොකු ඉස්කෝලේ වල මේවා වෙන්නේ.
තේරුණාද? තාත්තලා වෙනම ක්ලබින් අරවා මේවා දරුවෝ ගැන බලන්න බෑ. මට මෙහෙම කතා කරලා කියනවා ෆාදර් චුට්ටක් අත දික් කරන්න. මම අත දික් කරා. මෙහෙම ඇඟිල්ලෙන් මෙහෙම අත ගහලා ගියා. මගේ ආදරේ ප්‍රේමන්ත මතක තියාගන්න. හැම දරුවෙක්ගෙම ලොකු කෙනෙක් වෙලා පව් කරන රූට් එකක් තියෙනවා. දුවලා පුතාලා අපි හැමෝගෙම රූට් එකක්. ඒක අපි දන්නේ නැහැ. ඒක ජේසු දන්නවා. ඒක ජේසු කතා කරලා කියන්නේ කවුරුවත් ඔබට ස්වාමිනී සමාවෙන් ජේසු කතා කරලා ජේසුස් වහන්සේ කෙලින් සිට ඇයට කතා කොට ශ්‍රීය ඔව් කොහෙද කිසිවෙකු ඔබට වරද තැබුවේ නැද්ද යසුසේක? කවුරුත් වරද තැබුවේ නැද්ද? නැත ස්වාමිනී කියන්නේ එඩොනායි ලෝඩ් දෙවියන් වහන්සේට කියන වචනය. ඇයට අරගොල්ලන්ට ගුරුදේව වෙනවා. හැබැයි මෑට ඇය දෙවියන් වහන්සේ. මගේ මතක තියාගන්න මගේ ආදර ප්‍රේමන්තයනි. එතකොට ඒ තැනදී ජේසුස් මොකද්ද කියන්නේ? මමත් ඔබට වරද නොතබමි. මම වරද දාන්නේ නැහැ. මම ඔබට වරද දාන්නේ නැහැ. වරදක් තියෙනවා. හැබැයි දුවේ ඒක ඔබගේ නෙමෙයි. ඔබ වගේ කියන්න ඕන පැත්තක් තියෙනවා. මිනිස්සෙක් නැති වෙන්න පුළුවන් විදි තුනක් තියෙනවා මගේ ප්‍රේමන්තයනි. එකක් තමයි කාසියක් වගේ නැති වෙන්න පුළුවන්. කාසිය කියන්නේ තමුන් රෙස්පොන්සිබල් නෑ. වෙන කෙනෙක් මාව පාවිච්චි කරලා වෙන කෙනෙක්ගේ සිද්ධියකින් මාව නැති වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි බැටළුවෙක් වගේ මම හිතුවේ නෑ මාව මෙහෙම වෙයි කියලා. හැබැයි මගේ දායකත්වයක් තියෙනවා. අකිකර පුත්‍රයා වගේ ගිය සතිය අපි කතා කරපු. මමම තීරණය කළා උන්වහන්සේගෙන් ඈතට යනවා. උන්වහන්සේ කියනවා මම පුතේ මම ඔබට වරද දාන්නේ නෑ. වගේ පසුබිමක් තියෙනවා. ඔයා මෙතනට වැටෙන්න කාරණාවක් තියෙනවා. සමහරවල් චූටි කාලේ තාත්තගේ ආදරේ නැති වෙලා ඊට පස්සේ ඔබ යාළු වෙච්ච බොයිෆ්‍රෙන්ඩ් ඔබ පාවිච්චි කරලා රැවට්ටලා අතහැරලා දාලා ගිහිල්ලා ඊට පස්සේ ඔබගේ හස්බන්ඩ් සමහරලාට ඔබ විකුණලා ඒක ඔබගේ වෙච්ච ඒ දේ නිසා අද ඔබ මෙතන ඉන්නේ. ඔබ රැවටෙනවා ඔබ අහු වෙනවා. ඔබ මිනිස්සු ඔබව කියන මිනිස්සුගේ වචන වලට ඔබ අහු වෙනවා රැවටෙනවා. ඒක ඔබගේ හරි. නමුත් මම ඔබට වරද දාන්නේ නැහැ. උන්වහන්සේ විතරයි ඔබගේ මගේ රූට් එක දකින්නේ. උන්වහන්සේ ගාව නතර වෙද්දී ඒ ඔක්කොම ඇත්ත එක නතර වෙද්දී උන්වහන්සේ කවදාවත් ඵලයන් කාලකන්ණිය කිව්වේ නෑ. අකිකරු පුත්‍රයන් ආවයින් පස්සේ උන්වහන්සේ කිව්වේ නෑ යනවා මම වියදම් කරව ඔක්කොම සතයක් කරගෙන යනවා. නැත්නම් පස්පා ගන්න එපා මගේ. උන්වහන්සේම කියන්නේ මගේ ආදර ප්‍රේමන්තේ ඒ නිසා ඔබගේ පාපේ දිහා බලලා අම්මෝ මොකක්ද මේ කරන්නේ ඔබ දඟලන එකේ කිසිම තේරුමක් නැහැ. ඔය ඇත්ත වහගන්න එකේ තේරුමකුත් නැහැ. ගල් ගහන්න ආව සෙට් එක වගේ. හැබැයි ඔබගේ පාපේ අරගෙන ගිහිල්ලා උන්වහන්සේ ගාව තියලා මගේ ප්‍රේමන්තනේ ස්වාමීනි මේ මගේ ඇත්ත. එහෙම කියද්දී උන්වහන්සේ ඔබව දරා ගන්න බදා ගන්න විදිය. මගේ ආදර ප්‍රේමන්තනේ අපි හැමෝගෙම අපි කිසිම කෙනෙක්ට තව කෙනෙක්ට ගලක් ගහන්න අයිති නැහැ. අල්තාරේ ඉන්න මටවත් ඔබ අහගෙන ඉන්න ඔබටවත් කිසිම ලෝගුවල ඉන්න හෝ සරංවල ඉන්න හෝ චීත්තවල ඉන්න හෝ කාටත් කිසිම කෙනෙක්ට ගල් ගහන්න බෑ. ගල් ගහන්න එක බෑ. ඇහි තියෙන රොඩ් අයින් කරන්න පුළුවන්. ගල් ගහන්න අපිට අයිතියක් නැහැ. ගල් ගහනවා නේද? බෑතුල ලොකු ගලක් තියෙනවා. ඒකයි ස්වභාවය එළියට එන්නේ. හොඳට මතක තියාගන්න. කෙනෙක්ව චෝදනා කරනවා නේද? ඔබ බලන්න මේක මම ආදරෙන්ද කරන්නේ. බලන්න ඔබගේ ඇතුලේ කවුද ඉන්නේ? ඔබට විසඳ ගන්න කොච්චර දේවල් තියෙනවද? ඔබ ඒවා වහගෙන ඉන්නේ. මගේ ආදර ප්‍රේමන්තයනේ ඇයගේ ජීවිතය කවදාද මගේ දැන් පොඩි වෙලාවක් මට ඕනේ. හරිද? නිදිමත හොඳ උස්මක් අරගන්න. මම නම් සැලෙන්නේ නැහැ. තේරුණාද කියන එක? දැන් මේක මට අතාරින්න බෑ. මට වෙන්දට දේශනා 3ක් දීලා කව කරන එකද මම එක දවසින් කව කරන්න ඕනේ. නැත්නම් මට නිින්ද යන්නේ නැහැ. තේරුණාද කියන එක? ඉතින් මට ගෑව ගැහුවත් කමක් නැහැ. දැන් මේ පෞකාර ස්ත්‍රියගේ දේ මේ කොටස මුල් පිටපත්වල බයිබලේ අයින් කරලා තිබුණේ. හරිද? මිනිස්සු හිතුවා මේක කියවලා මිනිස්සු දෙවියන්වහන්සේගේ කරුණාව වැරදවා තේරුම් ගන්නේ කියලා. මේක මාර කතාවන්නේ. ඒ නිසා ඒක දැම්මේ නැහැ. පස්සේ තමයි දැම්මේ. ඒ තරමට මෙතන mercy of God. ඒගොල්ලෝ බය වුණා පාපේ සාධාරණීකරණය කරයි කියලා. ජේසු කවදාවත් එහෙම කරලා නැහැ. ජේසු කිව්වද? ඩාර්ලින් කමක් නැහැ. ඔහොම යන්නකෝ. ඔහොම යන්න කමක්. it's okay. ඔය මෙහෙම යන්න. ජේසු එහෙම කිව්වද? එහෙම කිව්වේ නැහැ. ජේසු මහුද දැන් සමරිතානු ස්ත්‍රිය මේ ඇවිල්ලා 8 වෙනි පරිච්ඡේදයේනේ සමරිතානු ස්ත්‍රිය ජේසු ගාවට ආවෙන් පස්සේ ජේසු මොකද කියන්නේ?
ඔය ලිඳෙන් බොන ඔක්කොටම මා ආයි තිබහ වෙනවා. හරිද? හැබැයි මම දෙන වතුර බිව්වොත් එම තිබහ. අනේ ස්වාමීනි දෙන්නකෝ. අනේ ටික දෙන්නකෝ ඉතින් කීයක ඉන්න ගණන් උස්සන්නේ දෙන්නකෝ වතුර. හැමදාම තිබහයි. ජේසුස් කතා කරේ වෙන තිබහක් ගැන. තේරුණාද කියන එක? හරි දෙන්නම් හස්බන්ඩ් එක්කන් ගෙන. හස්බන්ඩ් මොකද්ද හස්බන්ඩ්? මොකද හස්බන්ඩ් නෑ. ඔව්. දැන් ඉන්න කෙනත් හස්බන්ඩ් නෙමේ 6 වෙනියා තමයි ඉන්නේ. තේරුණාද කියන එක? ඔය ලිඳෙන් බිවට වැඩක් වෙන්නේ නැහැ. දැන් උන්වහන්සේ කෙලින්ම එක ඩීල් කරලා. කවදාවත් මේ පාපේ උන්වහන්සේ සාධාරණීකරණය කරේ නැහැ. යන්න දුවේ කැමති විදියට නිච්චෝකේ වැටුණත්කම එහෙම කිව්වේ නැහැ. ජේසුස් මොකද කියන්නේ? යන්න තවත් පව් නොකරන්න. යන්න. හැබැයි පව් කරන්න බෑ පුතේ. මාව හම්බුණයින් පස්සේ පව් කරන්න බෑ. ඔබ මම කැඳෙව්වේ එපිස 1:4 උන්වහන්සේ කතා කළා කියනවා. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල ප්‍රේමයෙන් සුද්ධව නොකැළවල්ව සිටින පිණිස ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ අප තෝරාගත්තේ සුද්ධව නොකැළවල්ව ඉන්න. පව් කර කර ජීවිතේ කාලකන්ණි කරගන්න නෙමෙයි. හැබැයි වැටුණොත් උන්වහන්සේ සමාව දෙනවා. ජීවත් වෙන්න ඕනේ පව් කරන්නේ නැති විදියට. බස් පාපෝච්චාරණය කියනවා නම් ස්වාමීනි මම මනස්තාප වෙනවා කියලා දන්නේ ආයි කරයි දන්නේ නැහැ. ආයි කරයි දන්නේ නැහැ කියනම් කොමිසම් කරන්න එපා. ඒ වෙලාව ඔබ එන්නේ ස්වාමීනි මම ආයි කරන්නේ නැහැ මේක. ආයි කරන්න උනොත් දන්නේ නැහැ. ඒ තමයි කොමිසම් මනස්තාපනේ ඔබ තීරණය කරනවා. ඒ යූ ටර්න් එකේ පාපය මේක මම ආයි කරන්නේ නැහැ. මගේ ශක්තියෙන් නෙමෙයි ස්වාමීනි. වහන්සේගේ ශක්තියෙන් මම මේකට ඉර අඳිනවා. එහෙම නැතුව පාපචාරණය කළා වැඩක් නැහැ. ජේසුස් කියනවා යන්න ඔබට පව් නොකරන්න ආයි පව් කරන්න එපා. මේක ඒක ඔබ හිතන්න උන්වහන්සේ ලෝකේ ආලෝකය වේවා කියද්දී ආලෝකය ආවා. උන්වහන්සේ ජලය ගොඩබිම් වෙන් කරද්දී වෙන් වුණා. උන්වහන්සේ එසකියල් ඇටසැකිලි යායට අණ කරද්දී නැගිට්ටා. උන්වහන්සේ තලිතා කුමී කියද්දී ඒ දැරිය මරණයෙන් නැගිට්ටා. ලාසරස් එළියට එන්න කියද්දී කුණු වෙච්ච ලාසරස් එළියට ආවා. එප්පාතා කියද්දී ඇරුණා. ඇයට කතා කරලා කියනවා යන්න පව් නොකරන්න. කුණාටුවට නිශ්ශබ්ද වෙන්න කියද්දී නිශ්චල වුණා. ඇයට කියනවා යන්න පව් නොකරන්න. ජේසුගේ බලය එක්කයි ඒක අපි කරන්නේ නැත්තේ. ඔබට ඒ දේ ඇහෙද්දී ඔබගේ ඇතුළාන්ත ස්වභාවය මැරෙනවා. ඒ ඇතුළාන්ත ස්වභාවය කැඩෙනවා. ඒකයි පවුලතුමා කියන්නේ අනේ මං වගේ කාල කන්නි මිනිහෙක්. යසා අපි මුලින් කියව කොටස රෝම වරුන්ගේ 8 වෙනි පරිච්ඡේදයේ පවුලතුමා කියනවා මා තුල එතකොට මා මේක කරන්නේ මම නෙමේ මා තුල ඇති පාපය කියලා කතා කරලා කියනවා 24 අනේ මාවැනි කාල කන්නේ මිනිහෙක් මේ මරණීය ශරීරයෙන් මා මුදන්නේ කවරෙක්ද ඊළඟ වන්තිකන් අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේට ස්තුති වේවා මාව ගලවන්නේ උන්වහන්සේ එනිසා මගේ ආදර ප්‍රියමන්තනේ මේක මගේ ශක්තියෙන් කරන දෙයක් නෙමෙයි. මගේ දුබලකම ජේසුස් ගාවට අරගෙන ගියයින් පස්සේ උන්වහන්සේගේ බලයෙන් වෙන්නේ. ඉතින් මේක ඔබට මට ආයි කරන්න බැරි ඇයි? දැන් මේක කරපු කෙනෙක් ගැන ඉන්නේ දෙවන කියවීමේ. මේ කරපු කෙනෙක් ඒ කාන්තාවට කියනවා යන්න නැවත පවු නොකරන්න. ඇය ගියා. හැබැයි ජීවත් වෙච්ච විදියක් තියෙනවා. ඒ ජීවත් වෙච්ච විදිය පාවුලතුමා කතා කරනවා අද දෙවන කියවීමේ. එතනින් මම අතර කරනවා. මට එතන තමයි එන්න ඕනේ. වචන ගන්න. එපමණක් නොවේ අපි හැමෝම කියමු කෑ ගහලා කියන්න එපමණක් නොවේ මාගේ කියවගෙන යන පුතේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ දැනගැනීමේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවශ්‍යයි ගණන් ගන්නේ. දැන් ඔබ පාපය අතෑරියයින් පස්සේ හිතන්න මේක පාපය කියලා. මේක පාපය ඔබ මේක අතෑරියයින් පස්සේ ඔබ අතාරින දේ ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඔබ මේ පාපය අතෑරියයින් පස්සේ ඔබට හිතෙනවා නම් අපරාධනේ. නැකමන්නේ අතෑරියා තමයිනේ. නේද? අතෑරි. ඒ කියන්නේ මම මගේ මතකයෙන් තාම එතනට යනවා. තේරෙනවද කියන්නේ? තාම එතන තිබ්බනම් ටිකක් විතර අගොස්තුතුමා කෙලින්ම කිව්වනේ නේ. අගොස්තුතුමා කාන්තාව ගොඩාක් එක පාපේ හැසිරිලා ස්වාමීන් වහන්සේගේ වෙනස් වෙනන කරන්නද කියද්දී Lord change me but not now වෙනස් කරන්න දැම්ම එපා තව දේවල් දෙක තුනක් තියෙනවා යන්න තේරෙනවද ඒවත් ගියයින් පස්සේ ගුටි කාලා මෙන්න එතකොට වෙනස් කරන්න හරිද ඒ කියන්නේ අපි පව් අතාරිනවා අතෑරියට හිතව මනස කියලා දවසක් අවුරුදු 95ක් විතර වයසක ආච්චි කෙනෙක් කොමිසම් කරද්දි කිව්වලු ජෝක් එකක් හොඳේ කොමිසම් කරපුවා කියන්නේ නැහැ කිව්වලු මම කාම මිත්‍යාචාරය කරනවා ඈ කාම මිත්‍යාචාරය කරනවා
කොහොමද ආච්චි එම කරන්නේ කාමීච්ඡාචාර අවුරුදු 95 විතර නෑ when I think about those days I still get the thrill of it කියලා තේරුණාද කියලා ඒ කියන්නේ අර ඒකේ පාපයේ තියෙන සුන්දරත්වය ආයි මැවිලා පේනවා තේරුණාද කියන්නේ ඒ කියන්නේ අපිට මගේ ආදරේ මාත්‍යනි පේදුරුතුමා කතා කරලා කියන්නේ පේදුරුතුමා මේක දන්නවා 2 පේදුරු 2:22 බලන්න පේදුරුතුමා ආයි ගිහලා බෝට්ටුවට ගිහලා ගියානේ මාළු වල අතෑර බෝට්ටුවේ නැගලා ආයි ගියා පාළුතුමා එහෙම නෙමෙයි පේදුරු 2:22 බලන්න බල්ලා උගේම වමනයට හැරියයි සේදු පසුත් ඊරි මඩ වගුරේ පෙරලෙයි දැන් බල්ලා කර දාලා අර වමනේ ආයි ගිහලා කනවා වගේ අපේ සිතුවිලි අතෑරපු පාපෙට ආයි යනවා හිටපු ගම මතක් වෙනවා හස්බන්ඩ්ගේ ප්‍රශ්න වෙච්ච ගමන් නැද්ද අපරාධනේ අර ඉස්කෝලේ සමන් හොඳයි වගේ නේ එයා බැන්දා නම් හොඳයි වගේ නේ සමන් අනේ අපරාධ හොඳ කොල්ලා නැද්ද ඊට පස්සේ ඒ කියන්නේ ආයෙත් එතනට යනවා ඒ කියන්නේ ඒවා කම්පෙයාර් කරනවා ජීවිතේට නෑ ඔබ අතහැරපු දේ පාළුතුමා කියනවා බලන්න අතගතර මේක බල්ලා නෙමෙයි පාළුතුමා ගන්න උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක්ද සෙන්ට් පෝල් කියන්නේ ගමාලියල්ගේ හොඳම ගෝලයා මගේ ප්‍රමාණය ඒ වෙලාව පරිසිවරුන්ව ලීඩ් කරන්න හිටිය උන්වහන්සේ පාළුතුමා ඒ කියන්නේ රෝමේ කොන්ටැක්ට් තිබුණා යවුන්ට මාර පෞරුෂයක් තිබිච්ච චරිතයක් ජේසු නිසා ඒ ඔක්කොම නැති වුණා අවාසියක් මට වාසියක් වෙච්ච දේ දැන් මට අවාසියක් මට දුකයි දේ ගැන අපිට ගොඩාක් වෙලාවට අපි පාපේ අතාරින්න ඕන නිසා හැබැයි ඒ කියන්නේ මැසිවිලි කියනවා අතාරිනවා තමයි අපරාධ මට අතාරින්න නැද්ද ඒ මතිවට අපි ආයි යනවා අතාරපු දේ ආයි කියලා ඒ වමනේම කනවා මම අතාරින දේ ගැන මම ලැජ්ජ වෙනවද මම මොකෙත්ත කියලා ඔබට තාම ඒ ගැන ඒකයි පාළුතුමා කතා කරන්නේ මට අවාසියක් වෙ තිබිච්ච දේ මට නැති වෙයි ගියා පමණක් නව අපි හැමෝම කියමු ඒ සියල්ල කියන්නේ කුණු කසලයයි සලකමේ මගේ ආදර ප්‍රේමන්තින ඔබ අතාරපු දේ ඔබට කුණුද චුට්ටක් ඔබගේ ඇස් දෙක පියාගන්න චුට්ටක් ඇස් දෙක පියාගන්න ඔන්ලයින් සම්බන්ධ වෙන ඇස් දෙක පියාගන්න ඔබගේ ජීවිතයේ ඔබ අතාරපු ලොකුම පාපය මොකක්ද කල්පනා කරන්න සමහරවිට ඔබට අතාරින්න තියෙන දේ මොකක්ද ඒකත් හිතලා බලන්න ඔබට අතාරින්න බැරි ඇයි තාම පෙරේතයි ඔබ එතනට ජේසු ලොකු නෑ ඊට වඩා ජේසුගෙන් එන රසයට වඩා ඒ රසය ඔබට තාම එතන ලොකුයි තාම උරු කෑම කාලා පීඩා විඳලා නැති නිසා සමහර ඔබ අතහැරපු දෙයක් ඇති අතීතයේ ඒක ඔබට කුණුද ජේසුගේ ආදරය ඉස්සරහා ජේසුව දැනගැනීමේ විශිෂ්ටතාවයත් එක්ක බලද්දී මට ඒක කුණුද දැනගැනීම කියන බයිබලයේ කියන වචනය ඇවිල්ලා මේ ජේසු ගැන දැනගන්නව නෙමෙයි ජේසුව දැනගන්න ගැඹුරු ආදරේ බැඳීමකට තමයි දැනගැනීම කියන්නේ බට හැම කෙනෙක්ම හැම දෙයක්ම දෙවනිද නැසිය බගින් අහනවා ප්‍රශංසා වේවා අපි අවසන් කරනවා මේ ඉතුරු ටික මම කියා දෙන්න කරනවා උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒ සියල්ල කුණු කසලයයි සලකමි මගේ කැමැත්ත නම් ක්‍රිස්තුස් වහන්සේ අත්කර ගැනීමත් අපි හැමෝම කියමු උන්වහන්සේ හා ඒකාබද්ධ වීමත්ය මට ඕනේ ජේසුත් එක්ක එක්වන්න ව්‍යවස්ථාවෙන් ඔන්න බලන්න ව්‍යවස්ථාවෙන් වන මගේ දමිටුකම නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහීම කරුණ කොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් වන දමිටුකම ලබා ගැනීමය ඒ කියන්නේ ඇයට අනිවාර්යෙන් ගල් ගහන්න ඕනේ පාපයක් නැති කෙනා ගල් ගහනවා නම් කවුද ගල් ගහන්න පුළුවන් කාටද ගල් ගහන්න පුළුවන් එතන කාටද ජේසුට දෙන්න පුළුවන් කුඩු වෙන්න හැබැයි ජේසුස් කියනවා මම ගල් ගහන්නේ නැහැ පුතේ හැබැයි ඒතර ජේසුස් අසාධාරණයි හැම වරදටම දඬුවමක් තියෙනවා පාර්ලිමේන්තුවේ ලොකු ලොක්කන්ගේ පුතාලා දුවලට වගේ නෙමෙයි දඬුවම් විඳින්න ඕනේ එහෙනම් ඇයට ගහන ගලට මොකද උනේ ඇය කරපු කාමමිත්‍යාචාරයේ පාපයේ අසික්කිතකම ඒක පාපය මගේ ප්‍රමාන්තනේ පාපයත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. උන්වහන්සේ ඒකයි කතා කරලා කියන්නේ ජුවම් 5:14 බලන්න. උන්වහන්සේ බෙතෙස්දා පොකුණගම මිනිස්සුන්ට සුව කරලා කතා කරලා කියනවා හම්බුණයින් පස්සේ ඒ ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මගේ 14 ගන්න
14 ඉන්පසු උන්වහන්සේ දේව මාලිගාවේ ඔව් මුණ ගැසී බලන්න ඔබ පසුතැවී ඇත ඔබ සුවපත් වී ඇත මීට වඩා භයානක දෙයක් සිදු නොවන පිණිස තවත් පව් නොකරන්න භයානක දෙයක් පාපයත් එක්ක වෙන්න පුළුවන් භයානක දෙයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ස්වර්ගය අතහැරලා ආවේ ඒක භයානක නිසා පාපය. උන්වහන්සේ කවදාවත් පාපය ඩයිලූට් කරන්නේ නැහැ. පාපය ඩයිලූට් කරන්නේ නැහැ මගේ ප්‍රමාන්තනේ. උන්වහන්සේ පොඩ්ඩක් ඉන්න මගේ ප්‍රමාන්තනේ. චුට්ටක් ඉන්න සමා වෙන්න පොඩ්ඩක් ඉන්න. හිතන්න මම මේ අල්තාරේ දාලා ගියානේ. වැසිකිළියට යන්න ඕන නැහැ බය වෙන්න එපා. හදිසියෙ මොකක් හරි දැන් මේ පූජාව මැද ඔබව මේ අල්තාරේ ඔන්ලයින් එක පූජාව මේ ඔක්කොම දාලා ඇතුළට යන්න නම් මොකක් හරි බරපතල කාරණාවක් වෙන්න ඕනේ. බරපතල කාරණාවක්. ජේසුස් වර්ගය අතහැරලා මේ ලෝකෙට එන්න නම් ආව කාරණාව ඒ තරම් බරපතල වෙන්න ඕනේ. ස්වර්ගය අතහැරලා එන්න තරම් කාරණාව බරපතල වෙන්න මොකද්ද කාරණාව? පාපය. පාපයත් එක්ක සෙල්ලම් කරන්න එපා. never toy with sin. උන්වහන්සේගේ කරුණාව ඒක තෙතරලා යවනවා ඒක හරි. නමුත් පාපයත් එක්ක එතකොට ජේසු ඒ මිනිස්සයා කරපු පාපයට දඬුවම් ලබන්න ඕනේ. ජේසු මොකද කරේ? ඒ ඇයට ගහන්න තියෙන ගල් ජේසුට එන වෙලා කුරුසේ එන ගහලා උන්වහන්සේ මැරුණා. ජේසු ඒ පාපේ දරාගත්තා. ඒ දඬුවම ජේසු දරාගත්තා මගේ ප්‍රමාදනේ. ඒකයි පවුලතුමා කියන්නේ ඒ උන්වහන්සේ මගේ ධර්මිෂ්ඨකමකින් නෙමෙයි උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම කරනකොටගෙන අවසානයේ කතා කළා කියන වචනය මට ඕනෑ එකම දේ නම් ක්‍රිස්තුස් වහන්සේ හා උන්වහන්සේගේ පුනර්ජීවනයේ බලය දැන ගැනීම හා ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට සමාන වීමෙන් උන්වහන්සේගේ දුක් වේදනාවට පංගුකාර වීම. දැන් මේක වෙන ජර්නි එකක්. දැන් අය ගියා තමයි. ඊට පස්සේ ඔක්කොම හරිද? දැන් ඒක බයිබලේ ලියලා නැහැ. එහෙනම් ඒ කතාව විතර ලියන්න වෙන්නේ. ඇය ගියා දැන් ඔන්න ගියා. දැන් ඔබ මම ඔබට සමාව දෙනවා. දැන් ඇය ඇඳුම හදාගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා නාගෙන වොෂ් එකක් දාගෙන අලුත් ඇඳුමක් ඇඳගෙන පිළිවෙලට එළියට යනවා. අර අයියලා අනංගි දැන් ධර්මයේ නේ. හරි දැන් ඔක්කොම හරිවා. එනවා දවසට මෙන්න ඔය කියක් ඕනේද? එනවාද? මොකද කියන්නේ? messages එයි අරව කතා කරයි ඊට පස්සේ අර විරුද්ධුණයින් පස්සේ වීඩියෝස් තියෙනවාද දාන්න මොකද Facebook එකේ VPN දාලා දාන්න මේ දවස්වල බලන්න බෑ නේද ඒ කියන්නේ දාන්න මොකද කියන්නේ බලා ගන්නවා කඩවලල මුදලාලිය නේ ණයට දෙන්නේ ඔක්කොම ඒවත් එක්ක නැද්ද ඒව නෑ බට කිනි ඊට පස්සේ නන්නත්තරයි අසිකිතයි මිලක් ගෙවන්න වෙනවා ඇයට ඒක අපි බයිබලේ ලියලා නෑ ඇයට මිලක් ගෙවන්න වෙනවා වාසියක් වෙච්ච දේ දැන් අවාසියක්. පාපේ අතහැරලා මේ ලෝකෙ ඔබට ඉන්න බෑ. හිරේ ගිහිල්ලා එන මිනිස්සු බලන්න. ආයිත් හිරේම තමයි. ඒක ගෙදර කියන ගමේ ගිහිල්ලා එනවා වගේ යන්නේ. මොකද මෙතන ඉන්න දෙන්නේ නැහැ. රස්සාවක් දෙන්නේ නැහැ. විශ්වාස කරන්නේ නැහැ. එතනටම ඇදලා ගන්නවා සෙට් එකක් ඉන්නවා එතනටම ගන්න. ඒක අභියෝගයක් මගේ ප්‍රමාන්තනේ. පවුලතුමා කතා කරලා කියනවා මැරෙන්න වෙනවා මට. ඒක නිසා පාපය අතහැරියයින් පස්සේ ඔබට අතාරිනක කට්ටක් අතහැරියයින් පස්සේ කට්ටක් මම ඇඟ ඉල්ලන මස ඉල්ලන වටපිටාව පරිසරය තුළ මම මැරෙන්න වෙන අත්දැකීමක් තියෙනවා. පළවෙනි කියනවා මම මැරිලා ජේසුගේ දුක් ප්‍රාන්තියට මම සම්බන්ධ වෙනවා. මේ අරගලය ඒ pain is power ඒ අරගලයේ බලයක් තියෙනවා. අවසානයේ ගන්න. යම් අත්දැකීමකින් මලුන්ගේ උත්තාන වීමට පැමිණීමත් මරුණොත් විතර උත්තාන වෙන්නේ. මේ සියල්ල ඔන්න බලන්න මෙතන තමයි ලස්සනම තැන. මේ සියල්ල දැනටම මට ලැබී තිබෙන බවක්වත් දැනට මා සම්පූර්ණ වී සිටින බවක්වත් මම නොකියමි. මේ ඔක්කොම දැන් මට හම්බුණ හරි නෙමෙයි මේ කියන්නේ. පවුලතුමා ලිපි 13ක් කියනවා. නමුත් ඒක කියන I'm in a journey. මම තාම අරගලයක ඉන්නේ. මම මේව ඔබට කිව්වට මමත් ඒකේ ගමනේ ඉන්නේ. මමත් පටන් ගත්තා වගේම තමයි තාම මගේ ප්‍රේමාන්තරේ වචනය කතා කරලා කියන බලන්න. යමක් පිනිස ජේසුස් වහන්සේ මේ සියල්ල දැනට මට ලැබී තිබෙන බවක්වත් දැනට මා සම්පූර්ණ වී සිටින බවක්වත් මම නොකියමි. යමක් පිණිස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මා අත්කර ගැනීමත් අත්කරගත් සේක්ද ඒ දේ අත්කර ගැනීම සඳහා අත්කර ගැනීම පිණිස මමත් වීරයෙන් දුවමි. ස්ට්‍රගල් එකක්. අපි හැමෝම කියමු සහෝදරයනි සහෝදරයනි මම තවමත්
මම තවම ඒ දේ අත්කරගෙන ඇතැයි ඒ දේ අත්කරගෙන ඇතැයි නොසිතමි. නොසිතමි. එක දෙයක් මට වැදගත්ය. පසුගිය දේ පසුගිය දේ අමතක කර දමා. අමතක කර මේක තමයි ඔබ කරන්න ඕන ප්‍රධාන දේ. ඒකයි මේක තේමාවේ ප්‍රධාන අරමුණක් වෙන්නේ. ඒකයි අද පළවෙනි කියවීමේ උන්වහන්සේ කතා කරලා කියන්නේ 18 වෙනි වගන්තිය බලන්න. ඒත් සමිදානන් වහන්සේ මෙසේ වදානසේක පසුගිය දේ සිහි නොකරන්න. පෙර වූ දේ ගැන කල්පනා නොකරන්න. මම අලුත් දෙයක් කරමි. එය දැනදු ඉටුවේ. නුඹලාට එය නොපෙනේද? ඔබට හිතා ගන්න බැරි තැනක් උන්වහන්සේ කරනවා. අර අනේ මට මෙහෙම වුණා නේද? අයියෝ මට මෙහෙම වුණා නේද? අයියෝ අපරාධ මම මෙහෙම කරේ. නෑ පසුගිය දේ අමතක කරන්න. නැත්නම් අපරාධ මම මේක අතහැරියේ. ඒ වමනේ අමතක කරලා ජේසු උන්වහන්සේ අලුත් දෙයක් කරන්න යනවා. ඔබගේ ගමනට ප්‍රධාන බාධාව ඔබගේ හිස්ටරි එක. හිස්ටරි එක එල්ලන්න එපා. ජේසුට පුළුවන් ඒ නගුල ඒ කඩුව නගුලක් කරන්න. ජේසුට පුළුවන් ඒ එල්ලය දෑකැත්තක් කරන්න. උන්වහන්සේට පුළුවන් මිරිඟුව දියපොකුණක් කරන්න. උන්වහන්සේට එක කරන්න පුළුවන් බව දැනගන්න. උන්වහන්සේ කියනවා බලන්න අවසානයේ අමතක කර දමා ඉදිරියේ තිබෙන දේ දෙසම නෙත් යොමා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේ දෙන්නට අදහස් කරන ස්වර්ගීය ත්‍යාගය ලබන පිණිස දිනුම් කනුව කරා මම දුවමුයි. මගේ ආදර ප්‍රේමාන්තයනි එනිසා අපගේ දිනුම් කනුව ස්වර්ගය ස්වාමීන් වහන්සේගේ අභිමුව මගේ ජයග්‍රහණය මගේ ජේසුව දකින අදහසින් වැරදි දේවල් ගොඩාක් ඇති පසුගිය දේවල් ගොඩාක් ඇති ඔක්කොම අමතක කරන්න ජේසු ගාවටම දුවන්න වැටෙන තැලෙන ගල් තැලුම් උලුක්කු අමාරුකම් ඔක්කොම එක්ක ඒ දිනුම් කනුව කරා ඉදිරිය බලාම දුවන්න පසුගිය දේ වෙන්නේ ඔබ පාපොච්චාරණයක අයිතිය දුන්නොත් විතරයි. ඔබ පාපොච්චාරණයක අයිතිය දෙන්නේ නැතුව ඒ ඔක්කොම තාම ඔබගේ ජීවිතේ තියාගෙන යන්න එපා. ඔබ අතාරින දේ පාපොච්චාරණයක අයිතිය දීලා ඔබ ඉදිරියේ බලා යන්න ස්වාමීන් වහන්සේගේ බලය ශක්තිය ඉල්ලලා අපි අද යාඥා කරමු. අපි නැගිට සිටිමු විශ්වාසය ප්‍රකාශ කරන්නට. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසා පොළවද පෙන් නොපෙන සියල්ලද මවදාළ සියලු බල ඇති දිවි පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයානන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කල්ටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. ඔවුන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මරණු ලැබ පියාණන් වහන්සේ සමග එකම බවත්වයක් ඇතිව ඔවුන් වහන්සේ වැඩ සිටිනසේක. ඔවුන් වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන ඔවුන් වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සිය පිලාතු යටතේ කුරුසිය නැගසුම් ලැබ මරණ වේදනාව විඳ උකුත් වී තැන්පත් කර ලැබූසේක. ශුද්ධෝලිවිලි පරිදි ඔවුන් වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවිතුන්ද මලුන්ද විනිශ්චය කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියාණන්ද පුත්‍රයන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. ඔවුන් වහන්සේ දිවසවරුන් මගින් කතා කළසේක. අපෝස්තලයන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලුන්ගෙන් නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපි අපේ ඉල්ලීම් ස්වාමීන් වහන්සේට මෙසේ පුද කර යාඥා කරමු. විශ්වාසිකයන්ගේ යාඥාවලට සම්බන්ධ වෙමු. ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි අප සුදතුම් පියාණන් ඇතුළු පූජක පැවිදි සැම ආශිර්වාද කර තම ජීවිත තුළ දෙවියන් වහන්සේට අලුත් දෙයක් කිරීමට ඉඩ දෙන කිතුණුවන් වන්නට අප සැම මෙහෙය වන්නට
ඔවුනට අවැසි වරම් දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. ආදර දේවතාත්තේ අප රට තුල පීඩාවට පත්වෙමින් ජීවත් වන ජනයා හට මෙම අර්බුදකාරී තත්වය හමුවේ සහන සලසන්නට අප රට පාලකයින්ට අවැසි ප්‍රඥාව දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. ආදර දෙවි පියාණනි ඔබ වහන්සේගේ ආදරණීය වදන් තුල මාගේ පාපී ජීවිතයෙන් ඈත් වී ඔබ වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කරන්නට අවැසි වරම් දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. ආදර දේවතාත්තේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ අප සහෝදර ජනයාගේ ජීවිත වෙනුවෙන් අපි ඔබ වහන්සේ යදින්නෙමු. ඔවුන් වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටුවන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. සුළු මොහොතක් නිහඬ අපගේ පෞද්ගලික කිලිම උදෙසා මැදිහත්ව යාඥා කරමු. මිකිද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පඬු පිදීම. සදානනේ සදාතනේ සදානනේ. දුති හොවාගෙන එන්නේ අප දුක සැප සතුට කඳුළු. දුති හොවාගෙන එන්නේ අප දුක සැප සතුට කඳුළු. කරපින්නාගෙන එන්නේ අප වැඩපළ සහ ප්‍රතිඵල. කරපින්නාගෙන එන්නේ අප වැඩපළ සහ ප්‍රතිඵල. ඔබට පුදන්නේ අප පඳුරු ලෙසින්නේ පිළිගත් අප සමිදේ. ඔබට පුදන්නේ අප පඳුරු ලෙසින්නේ පිළිගත් අප සමිදේ. සහෝදර සහෝදරී මාගේ සහභාගියාගේ සියලු බල ඇති දෙවි ස්වාමින් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයේ ප්‍රශංසාවත් මහිමයත් අත්වන සදාද අපට තමන් වහන්සේගේ මුළු ශෝධ සභාවටත් ප්‍රයෝජනයක් වන සදාද ඔබගේ අස්තවලින් ස්වාමින් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා. සියලු දේ කළ හැකි දෙවි ස්වාමිනී අපගේ යාඥාව ඇසුව මැනව. ඔබ වහන්සේගේ දාසයන් වන අපාට ක්‍රිස්තියානි විශ්වාසය ආලෝකය ලබා ගැනීමට මඟ සැලසුව ඔබ වහන්සේම අප දැන් පුදන මෙම යාගය මගින් ආධ්‍යාත්මික පරිශුද්ධිය ලබා ගැනීමට කරුණාවෙන් වරම් දුන මැනව. මෙකිද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. යෝග්‍යෝද යුතුවද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සියලු බල ඇති සදාතන දෙවි ස්වාමීනි අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කලෙහිද සෑම තැනදීද අප වහන්සේට ස්තුති පිදීම සැබවින්ම යෝගීත්වයේ සාධාරණය ගැලවීම දායකය. ඔබ දරුවන් වන අප ආත්මික පාරිශුද්ධය කරා ගෙන යනවස් මේ වර ප්‍රසාදයෙන් පිරි කාලය ඔබ වහන්සේ අපට දානය කළසේක. අප සිත අවගතිය නිවත් කර ලෞකික වස්තුන් අනිත්‍ය ලෙස සැලකීමටද සදා සම්පත් දැනවත්ව සෙවීමටද ඔබ වහන්සේ අප පුහුණු කරනසේක. එන් සියලු ශුද්ධවරයන්ද සුරද සමූහද හා එක් වී
නිමිම් යති තුතිගියෙන් වහන්සේගේ ප්‍රශංසාව අපි මෙසේ ගායනා කරන්නේමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය ආසත් පොළවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගී ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩින තුමානෝ භාග්‍යවන්තය. ස්වර්ගී ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනිය වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. ඒ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබරව අයද සිටින්නේමු. අප එසේ අදනුයේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර උපේ රැගෙන වහන්සේට තුති පුදමිනේ කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. සමමයෙන් ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ දේශා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුතිපුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. සමමයෙන් ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව උදානන්තෝද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පොකමා සඳහා ඔබ දේශාද සියලු මනුෂ්‍යයන් දේශාද වගුරුන් ලබන්නේ මා සිහිකිරීම පිණිස මේ සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එයින් පියාණන් වහන්සේගේ මරණ දුත්තානේද සිහිපත් කරමින් ජීවන දායක පුපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටිමින් ඔබට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට ප්‍රතිපදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිර සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමිනී මුල්ලේ පැතර පවත්නා වහන්සේගේ ශුද්ධ ස්වභාව සීකල මැනව. ෆ්‍රැන්සිස් ඇමති අපගේ පොදු පියාණන්ද මල්කම් රංජිත ඇමති අපගේ අගරත් ගුරුතුමන්ද සහායක රත් ගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සැලසුණු මැනව. නැසිගේ දයාබර සියලු දෙනා සීකර ආඥා කරමු. උත්තානයේ බලාපොරොත්තු ඇති මේ අපගේ ආදර සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් මාතාවන්ද කන්‍ය මරියාවන්ද එතුමගේ දම්පතියන් වන ජොසේ මොනිතුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන් වහන්සේගේ කැමැත්තට කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තදුනා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දේවා වදාළ මැනව. දොත් මුතුන් දෙන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක වැඩවසන ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා.
ගැලවීම දායකයන් පනතෙන් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී අපේ දෙතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයෙන් ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය ප්‍රමිනේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේම මෙලොවදී වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දාන කළ මැනව. අපට කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපස්සාවට අසුවීමට අපට නොදී අයහපතින් අපුදාගත මැනව. ස්වාමිනී සිළුව යහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි ආයෙ දෙමු. ඊට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ ත්‍රිතරම් පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි විසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමේද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් මත වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි. ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට විශේෂයෙන් අපගේ ජීවිතය ඇතුළාන්තයට වහන්සේගෙන් පමණක් ලැබෙනා වූ සාමයද සමගින් දාන කරන්න කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩ වසන සේක රජකම් කරන සේක. ආමේන්. ජේසුස් විතරක් දෙන්න පුළුවන් ඒ සාමය සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපේ කෙනෙකුට දයාබර සාමය පතමු. සාමය වේවා. ලෝහි පව හරින දේවාජ බාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයන්නි අපට සාමය දුන මැනව. शुद्धात्मा निवास के सब बस मरने मगे लोग के जुबान के से को बांसी शरीर रतन बाविन मागे सैम सील पावलिंद सैम है पति ममुदागत मैंने बांस ज्ञान पन सियाल निया लिसने सालसिन मनो किसी दिन का किसी मदिन का मट बांस के बिन वन नटे रतन मैंने बा मैंने देवाज बालकयानो मैंने लवे पाव दुरलान नट वडिया उतनन वहन से අජ බාලකයන්ගේ භෝජනයට කැඳ විමලත් අභිභාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුසෙක් නොවෙමි. ඒත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ආත්මිකව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව. අහෝ ජේසුනි මා උදෙසා ඔබ වහන්සේ සැඟවී ඉන්න ශුද්ධෝ මණ්ඩපයේ වෙතට මම හැරෙමි. අහෝ මාගේ දෙවියනි මම ඔබ වහන්සේට ප්‍රේම කරමි, ගෞරව කරමි, වන්දනා කරමි. දිව්‍ය සත්ප්‍රසාද වශයෙන් මට මේ මොහොතේ ඔබ වහන්සේ ලබාගත නොහැකි බැවින් ඒත් එන්න ඔබ වහන්සේගේ වරප්‍රසාදයේ සමගින් මා වෙත එන්න. ආත්මිකව මා හද තුලට එන්න. මා හද පිරිසුදු කළ මැනව. එය ශුද්ධවන්ත කළ මැනව. මාගේ හදවත ඔබ වහන්සේගේ හෘදය විලසින් සලකන්න. ආමෙන්. ඔබ බලා සිටියා කෙලෙස් පරමා ඉවත නොදමා සිප වැළඳ ගත්තා. යානනි මා අසරණයි 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 වන්න අනුකම්පා. යානනි මා අසරණයි අසරණයි අසරණයි
සම්පත සොය සොයා එහිම වෙනසීලා එකම සම්පත ඔබම පමණයි මා වටහාගත්තා පියාණනි මා අසරණයි වන්න අනුකම්පා පියාණනි මා අසරණයි වන්න අනුකම්පා නිතට කඳුලැලි මතුවුනේ කුසට ගිනි දැනිලා පියාණන් මගේ සිතට නැගුණේ නිදින් දික් හෝදා පියාණනි මා අසරණයි වන්න අනුකම්පා පියාණනි මා අසරණයි වන්න අනුකම්පා කිසිවෙක් ඔබට වරද තැබුවේ නැද්ද? නැත ස්වාමීනි, මමත් ඔබට වරදනු තබමි. මින් පසු තවත් පව් නොකරන්න. සියලු බල ඇති දෙවී ස්වාමීනි, අපගේ ඇදීමට සවන් දුන මැනව. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයේ හා ශ්‍රී රුධිරයේ පංගුකාරයන් වූ අපහට උන්වහන්සේගේ ජීවිතය අනුසාර කරමින් ක්‍රියා කිරීමට වරම් දුන මැනව. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. දේව ආශිර්වාද ලබා ගැනීමට හිස නමා යාඥා කරන්න. ආමෙන් කියා පෙරතුරු දෙන්න. කරුණා සාගරය දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ දුක් විඳීම මගින් සැබෑ ප්‍රේමයේ ආදර්ශයක් අපට දුන්සේක. දෙවියන් වහන්සේට සහ සහෝදර ජනතාවට ඔබ කරන සේවය මගින් උන්වහන්සේගේ නිමක් නැති ආශිර්වාදය ලබා ගැනීමට ඔබට හැකි වේවා. ක්‍රිස්තුස් වහන්සේ මරණයට යටත් වෙමින් මරණය ජයගත් බව විශ්වාස කරන ඔබට සදාතන ජීවිතයේ තිළුණේ උන්වහන්සේ දානය කරන සේක්වා. උන්වහන්සේගේ බැගෑපත්කමේ ආදර්ශය අනුගමනය කරමින් උන්වහන්සේගේ උත්ථානයේ සහභාගී වීමටද ඔබට වරම් ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බල ඇති දෙවි මහෝත්තමයානෝ පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද සෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමේන්.
යන සාමයතුනාස්ගේ ආදරයත් තුළ ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ප්‍රමාන්තයනේ සුතිවන්ත වෙන පූජාව ඕගනයිස් කරන්න සම්බන්ධ වෙච්ච හැම කෙනෙක්ටම ලබන ඉරිදා ගොක් ඉරිදා අපි ගොක්කොල ආශිර්වාද කළ දෙනවා ඔබට. ඒ වගේම ජාතාරිකේ 40 අවසන් ඥාන කාන්තිය ගොක් ඉරිදා දක්වාම අසිරිත පරිදි සිදු කරනු ලබනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය හෙට වෙද්දී ඉවර වෙලා තියෙයි කියලා ප්‍රමාන්තනේ. අපි අවසාන ගීතිකාවට සහභාගී වෙමු. යමනක විලසී සිත පිසෙතසී අප ගලවලසී සිරි කුරුසී පන පුදලමිනී අප සැම शांत कुर्सी अड्याल में अपनी सतरंग बुलावा देवा कि देवी स्वामिनी पिता के पुत्र आगे स्पिरिट शांत के नाम में सैम देना नम चेस पीटाए Just be thy Father.